සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගිය සතියේ මම කිව්වා මට G17 University Ambassadors ලා විසින් ආරාධනා කරලා තිබුණා innovative thinking patterns පිළිබඳව වෙබිනාර් එකක් කරන්න කියලා. ඊයේ තමයි මේ live webinar එක තිබුණේ. 2500කට අධික ප්‍රමාණයක් රෙජිස්ටර්ලා හිටියා ඉවෙන්ට් එකට. ඒ වගේම ඊයේ live event එක යනකොට Zoom එකෙන් 800කට කිට්ටුව participants ලැබිලා හිටියා. ඒ වගේම Facebook live streams වල 1000කට අධික ප්‍රමාණයක් ඇවිල්ලා බලලා තිබුණා. ඉතින් මම හිතනවා මේ ඉවෙන්ට් එක යම් මට්ටමකට සාර්ථකව ඉෂ්ට වුණා කියලා. කරුණා කියලා. ඉතින් මම හිතුවා අද රාමු එපිසෝඩ් එක වෙනකොට ඕගොල්ලොත් එක්ක මේ ලයිව් ඉවෙන්ට් එකේ රෙකෝඩින් එක අපි ගාව තියෙනවා. ඒක බෙදා ගන්නම් කියලා. මොකද මම හිතනවා එතනදී මම කතා කරපු දේවල් ඕගොල්ලොත් එක්කත් මට බෙදා ගන්න තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ ඉවෙන්ට් එකට මට ආරාධනා කරපු කොළඹ විශ්වවිද්‍යාලයේ ජනිත්ගේ චතුරංග මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉවෙන්ට් එක සාර්ථක කරගන්න තවත් මට නම් ගම් කියන්න අපහසු තරම් දිග ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක සිසුන් මේකට මහන්සිලා තිබුණා, දරදිය දලා තිබුණා. ඒ සියල්ලන්ටම මගේ ස්තුතිය. ඒ වගේම විශේෂ ස්තුතියක් මම පළ කරන්නට ඕනි ICT from ABC ආයතනයේ අධිපති රවින්දු බණ්ඩාරනායක මහත්මයාට. ඇත්තටම රවින්දු බණ්ඩාරනායක මහත්මයාගේ ඉගෙනුමේ ශෛලියට මම හරි කැමතියි. මම අහම්බෙන් තමයි YouTube එකේ එතුමාව දැක්කේ. ඉතින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ICT විභාග කඩේම ජය ගන්න ඉන්න ළමයි රවින්දු බණ්ඩාරනායක මහත්මයාගේ ඉගෙනුමේ ශෛලිය චෙක් අවුට් කරලා බලන්න. මම හිතනවා ඒක හරි නවමු ආකාරයක් මම දැක්කා එතුමා උගන්වන ආකාරය. ඒ වගේම මේකේ ඕගොල්ලන්ට තේරෙනවා මේක Zoom recording එකක් අපි රෙකෝඩ් කරලා දාලා තියෙන්නේ මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක්. ඒ නිසා මේකේ ගුණාත්මක භාවයේ රාමුවේ හැමදාම තියෙන වීඩියෝස් වල වගේ නෙමේ quality එක, video quality එක, audio quality එක වගේ දේවල්. නමුත් ඒක බාධාවක් කරගන්න නැතුව ඉවෙන්ට් එක බලන්න. ඒ වගේම මේ ක්ලිප් එක පටන් ගන්නකොටම මේ ප්‍රසන්ටර් මොඩරේටර් විසින් මාව හඳුන්වලා දෙන කොටසේදී එයාගේ වොයිස් එකට ඉකෝ වෙලා තියෙනවා. පොඩි දෝංකාරයක් එනවා. ඒ කොටසේ පමණයි ඒක තියෙන්නේ. කලබල වෙන්න එපා. මුළු ඉවෙන්ට් එකේම එහෙම වෙන්නේ නැහැ. මම ප්‍රසන්ටේෂන් එක කරන කොටස එහෙම නැතුව රෙකෝඩ්ලා තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. අවසාන වශයෙන්ම මං ගැන විස්තර ටිකක් කියන්න කියලා ඔයගොල්ලෝ හැමදාම ඉල්ලලා තියෙනවා මං කරන වැඩ ගැන. මම මෙහෙම නෝද කරන්න කියලා. එහෙම දේවල් මං ගොඩාක් කරනවා. නමුත් මං ඒකක් ගැනවත් වැඩි කතා කරලා නැහැ. ටික තමයි කතා කරලා තියෙන්නේ. මේ ඉවෙන්ට් එකේදී මට මුලදී ටිකක් මට කියන්න සිද්ධ වුණා. මේ මොඩරේටර් කතා කරලා පොඩ්ඩක් කියනවා විස්තර. මොකද මට ඒගොල්ලන්ට කියන්න උනා මම මොනවද කරන්න කියලා. ටිකක් විතර මං කරන වැඩ අතරින් පොඩි ප්‍රමාණයක් මම මෙතනදී කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ උනන්දු අයට සමහර අය අහලා තිබ්බ ගොඩාක් කල් ඉඳන් මම මොනවද කරන්නේ, සමහර දේවල්වත් කියන්න මං කරන්න කියලා ඔන්න පොඩ්ඩක් එතනදී ඒව ගැනත් විස්තර කරලා තියෙනවා. එහෙනම් නව්‍යකරණ චින්තනයේ ගිනි පුළිඟු දල්වන්නේ කොහොමද කියලා අද බලමු. පට්පට් ගාලා රාමුයි. අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද දවසේ දැනුම් සොයා යන්නන් විදිහට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාවම අපි බොහොමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අද දිනේ වැඩසටහනේ පෙළගස්ම පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් ඔබගේ ඉල්ලීම පරිදි ප්‍රධාන සැසිය සිංහල මාධ්‍යයෙන් සිදු කිරීමට නියමිතයි. එම සැසියෙන් අනතුරුව මිනිත්තු 15ක පමණ කාලයක් ලබා දීමට සූදානම් ගැටළු සහගත තැන් නිරාකරණය කර ගැනීම සඳහා Zoom chat එකේ සහ Zoom Facebook live stream හි කමෙන්ට් කොටසේ ඇතිවන ගැටළු ඉදිරිපත් කිරීම සඳහා ලින්ක් එකක් ලබා දී තිබෙනවා. ඉංග්‍රීසි හෝ සිංහල මාධ්‍යයෙන් එම ගැටළු ඉදිරිපත් කිරීම අවස්ථාව ඔබට ලබා දී තිබෙනවා. ඒ වගේම මතක් කරනවා Zoom තාක්ෂණය ඔස්සේ අප හා සම්බන්ධ වෙන ඔබට වඩාත් හොඳ වැඩසටහනක් ඔබට ළඟා කර දීම සඳහා මයික්‍රොෆෝනය හා වීඩියෝ පහසුකම ක්‍රියාවිරහිත කර තබා ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එසේනම් අපි සූදානම් වැඩසටහනේ ආරම්භය මෙතකින් සනිටුහන් කිරීමට. මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සම්බන්ධ පසුබිම පිළිබඳව කෙටි හැඳින්වීමකින් මම ආරම්භය ගන්නවා. The roads to right
සංවිධානය ප්‍රමුඛ කරගෙන G17 University Ambassadors Consortium හි කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ අතුරින් Industry, Innovation and Infrastructure ඉලක්කය පදනම් කර ගැනීමෙන් ක්‍රියාත්මක වන Innovation ව්‍යාපෘතියේ පළමුව නදීරයයි මේ. ඉතින් මේ ඉලක්ක අභිමතාර්ථ කර ගැනීමේ ක්‍රියාවලිය තුළ The Roads to Right සංවිධානය 2009 වසරේ සිට ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ SDG ක්‍රියාකාරී සම්මානය, ජාත්‍යන්තර මානව හිමිකම් වීර සම්මානය ආදී සම්මාන රැසක් දිනා ගන්නවා. මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරීත්වය වගේම තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාන්විතය තුළ ඔවුන්ගේ නවතම වැඩසටහනක් මෙම වසරේදී ආරම්භ කරනවා. ඒ තමයි G17 වැඩසටහන. ඉතින් මූලික වශයෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න තරුණියන් සහ තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නවා කියන තැනට කොහොමද මේ තරුණියන් වැඩ කරන්න ඕනේ කියන දේ සම්බන්ධයෙන්. ඉතින් මේ සමස්ත ක්‍රියාන්විතයේ තවත් එක් පිටුවක් මේ ආකාරයෙන් දිගහරින්නට අපි සූදානම් වෙලා ඉන්නේ. Sustainable Development Goals පිළිබඳ උනන්දු ඇති ඔබ දැනටම දන්නවා ඇති ඕනට ඉලක්ක 17ක් ඇති බව. ඉතින් මේ ඉලක්ක 17න් 9 වෙනි ඉලක්කය තමයි Industry, Innovation and Infrastructure කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් නිර්මාණය කිරීම කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රියාන්විතය තුළ මේ 9 වෙනි ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අභිමතාර්ථයක් කොටගෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ තරුණ ප්‍රජාව කෙරෙහි නවෝත්පාදන චින්තන රටාව නිර්මාණය කර ගැනීම සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳව දැනුවත් කරන්න මේ පිළිබඳව සංවාදයක් ගොඩනගන්න තමයි අද දිනේ අපි මේ ආකාරයෙන් ඉනෝවේෂන් ව්‍යාපෘතිය හරහා එකතු වෙලා ඉන්නේ. අද වෙබිනාර් ඉවෙන්ට් එකේ ප්‍රසෙන්ටර් රන්දික විජේසිංහ මහතා තමාව රාමුවකට කොටු කරගන්න අකමැතිම කෙනෙක්. කොච්චර අකමැතිද කිව්වොත් LinkedIn ප්‍රොෆයිල් එකක්වත් හදන එක ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒ වගේම බොහොම නිහඬව තමගේ සේවය කිරීමට කැමති කෙනෙක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මෘදුකාංග ඉංජිනේරු ලෙස තමගේ වෘත්තීය දිවිය ආරම්භුවත් කොටුවීමට අකමැති නිසා මෙතුමා දත්ත විශ්ලේෂණය, සමාජ සුබසාධනය, පෞරුෂ සම්මාධනය සහ කවුන්සලින් වැනි අංශ ගණනාවක් අධ්‍යයනය කරමින් ඒ අංශවල නිරත වෙමින් සේවය කරනවා. දැනට මව්භූමියෙන් පිට වසර 16ක් පමණ ගත කොට ඇති මොහු වසර 12කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ සිටින ව්‍යවසායකින්ට තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට, ශිෂ්‍යයින්ට විභාග කඩයිම් ජය ගැනීමට, ඒ වගේම වෘත්තිකයන්ට එහෙමත් නැත්නම් ප්‍රොෆෙෂනල්ස්ට තමන්ගේ වෘත්තීන් ඉහළට නංවා ගැනීමට මඟ පෙන්වපු පුද්ගලයෙක්. 2017 දී නැගෙනහිර මෙල්බර්න් වල තරුණයන් පාසල් ගමන හෝ විශ්වවිද්‍යාල ගමන අත්හැරලා විවිධාකාර අපරාධ වලට පෙළඹෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී සාමාන්‍ය තරුණයන් යහමගට ගැනීමට නිර්මාණය කර තිබ්බ වැඩසටහන් ඵලදායීතාවයෙන් ගොඩක් අඩු වෙනවා. එහිදී නැගෙනහිර මෙල්බර්න් පාසල් විශ්වවිද්‍යාල සුබසාධක ආයතන වික්ටෝරියානු පොලිසිය විසින් රන්දික විජේසිංහ මහතාගේ සේවය ලබා ගන්නවා. මේ තත්ත්වය යහපත් අතර හසුරවන්න ඉනෝවේටිව් වැඩසටහන් කිහිපයක් නිර්මාණය කරලා ඒවා පවත්වාගෙන යන්න පටන් ගන්නවා අපේ රන්දික විජේසිංහ මැතිතුමා. මෙතුමාගේ වැඩසටහන් නිසා එම තරුණයින්ගෙන් 70%කට අධික ප්‍රමාණයක් තමන්ගේ අධ්‍යාපනය ආරම්භ කරන අතර සමහර තරුණයින් ඉතා සාර්ථකව තමන්ගේ ව්‍යාපාර පවා ආරම්භ කරන්න පටන් ගන්නවා. මේ ව්‍යාපෘති නිසා රන්දික විජේසිංහ මහතා මරුන්ඩා ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය රජය විසින් සම්මානයකට පාත්‍ර කරලා තියෙනවා. ඒ වගේම මෙතුමා ඕස්ට්‍රේලියාවේ විවිධ මාධ්‍ය ආයතනවල ආරාධනයෙන් එම වැඩසටහන් පිළිබඳව ඕස්ට්‍රේලියානු ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම ඒවා ඇති ඵලදායීතාව හඳුනාගත්ත ටැස්මේනියානු ප්‍රාන්තයේ ටැස්ටෙෆ් වැනි උසස් අධ්‍යාපන ආයතන ඒවායේ ශිෂ්‍යයින්ගේ කාර්ය සාධනය වැඩි කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීමට රන්දික මහතාව ගෙන්වාගෙන ඔහුගේ සේවය ලබා ගන්න තිබෙනවා. එතුමාගේ එම වැඩසටහන් වල ඇති ධනාත්මක බලපෑම නිසාම ඒවා ප්‍රාන්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් සලකා බලමින් සිටියත් මෙම කොවිඩ් තත්ත්වය හමුවේ එම පර්යන්තය ටිකක් අඩපණ වෙලා තියෙනවා. 2020 අගෝස්තු මාසයේ මෙතුමා ශ්‍රී ලාංකිකයින්ට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම ලබා දීමට ආරම්භ කරනවා YouTube නාලිකාව. සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන YouTube නාලිකාව අතර පළවෙනි එකත්
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන YouTube නාලිකා අතරින් 36 වෙනියටත් එන්න සමත් වෙනවා. මේ වෙනකොට මෙතුමා ශ්‍රී ලාංකිකයින්ට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට, ශිෂ්‍යයින්ට විභාග කඩින් ජය ගැනීමට, වෘත්තිකයින්ට තම වෘත්තියේ ඉහළට යාමට අවශ්‍ය හැකියාවන් හා දක්ෂතා වර්ධනය කර ගැනීමට උපකාරී වන ක්‍රමෝපායන්, මෙවලම් සහ සංකල්ප සිංහලෙන් ලබා දෙන සේවාවක් වන බ්‍රේන් සයිෆර් ආයතනය ආරම්භ කරලා තියෙනවා. ඉතින් රන්දික විජේසිංහ මහතාණනි, ඔබටයි මේ ආරාධනය නවෝත්පාදන චින්තනයේ ගිනි පුළිඟු දැල්වීමට. අයිබෝවන්, මම හිතනවා ඔයගොල්ලන්ට මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ අද ඇවිල්ලා ඉන්නවා මේ සෙනසුරාදාවක උදේම නැගිටගෙන ඇවිල්ලා ඉන්නවා මේ වෙබිනාර් එකට. මට කියන්න තියෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට අහන්න. ඉතින් බොහොම ස්තුතියි ආවට. අමතක කරන්න එපා මේක ලයිව් ඉවෙන්ට් එකක්. ඉතින් අපි යම් කිසි ආකාරයක තාක්ෂණික දෝෂයන් ඉඳ තියෙනවා මොනවා හරි වුණොත් එහෙම කලබල වෙන්න එපා. අපි නිරතුරුව අපේ මේ කණ්ඩායමක් කටයුතු කරගෙන යනවා මේ මොනවා හරි ගැටලුවක් આવොත් ඒවා ඉක්මනට විසඳගෙන ඉදිරියට කරගෙන යන්න. ඉතින් මුලින්ම මම ස්තුති කරන්න ඕනි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනිත් චතුරංග මහතාට මේ වෙබිනාර් එක කරන්න මට ආරාධනා කිරීම පිළිබඳව. බොහොම ස්තුතියි. ඒ වගේම මේ වෙබිනාර් එකට සහාය දෙන ශ්‍රී ලංකාවේ ICT අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්තෙක් වන ICT from ABC ආයතනයේ රවිදු බණ්ඩාරනායක මහතාව මම බොහොම කෘතඥපූර්වකව සිහි කරනවා මේ මොහොතේදී. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ICT අධ්‍යාපනය ලබන සිසුන් ඉන්නවා නම් මේ රවිදු බණ්ඩාරනායක මහතාගේ ඉගැන්වීම් ශෛලිය ගැන සොයා බලන්න වටිනවා. හොඳයි. මම මේ වෙලාවේ පය ගසාගෙන ඉන්නේ ඕස්ට්‍රේලියානු භූමියේ. ඒ නිසා ඕස්ට්‍රේලියානු භූමියේ ඕනෑම වැඩසටහනක් කරනකොට සාමාන්‍යයෙන් අපි වැඩසටහන පටන් ගන්නවා මේ භූමියේ හිටිය ආදිවාසීන්ට අපේ ගෞරවය පුද කරලා. ඉතින් මම මේ වෙබිනාර් එක අහන ඕගොල්ලෝ ලයිව් අහන ඕගොල්ලෝ විවිධාකාර භූමීන් වල ඉන්නට පුළුවන් වුණත් මම ඉන්න භූමියේ තියෙන සිරිතට ගරු කරන්නට මම හිතුවා. ඒක නිසා මම දැන් සුපුරුදු පරිදි ගෞරවය පුද කරනවා. I acknowledge the traditional owners of the land on which we are meeting. I pay my respect to their elders, past and present, and the Aboriginal elders of other communities who may be here today. ඉතින් මේ ශ්‍රී ලංකාවේදී අපි එහෙම කරන්නේ නැති වුණාට මම හිතුවා අපේ වෙබිනාර් එකේදී මම කරන ලයිව් ඉවෙන්ට් එකේදී ශ්‍රී ලංකාවෙත් හිටිය අතීතයේ ඉඳන් හිටපු ජන කොට්ටාශ සියල්ලන්ටම ඔයාටත් මටත් අද මේ විදිහට රැකිලා ඉන්න සියලු ආකාරයෙන් උදව් කරපු සියලු ආකාරයෙන් මහන්සි වුණ සියලුම ජාතීන්ගේ ජන කොට්ටාශවලට මගේ ප්‍රණාමය පුද කරන්න මම හිතුවා. ඒ වගේම මේ වෙබිනාර් එක පටන් ගන්නකොටම මට මේකට ආරාධනාව ලැබෙනකොටම මම ඇත්තටම කැමතිලා හිටියේ මේ වෙබිනාර් එක ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න. හැබැයි අපි මේක රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් දාපු වෙලාවේදී අපි අහලා තිබ්බ මොන භාෂාවෙන්ද ඔයගොල්ලෝ කැමති කියලා මේක අහන්න. ඉතින් ගොඩක් අය සිංහල භාෂාව තෝරාගෙන තිබුණා. ඒ නිසා මට ඒ වගේම ඉංග්‍රීසි භාෂාව තෝරාගෙන තිබ්බත් හිටියා. ඒ නිසා මම මොහොතක් ගන්නවා ඉංග්‍රීසි භාෂාව බලාපොරොත්තු වුණ අයගෙන් පොඩ්ඩක් මට සමාව අයදින්න ඕන. So if your mother tongue is not Sinhalese, I would like to apologize in advance. Well, I'll attempt to blend in some English words in between, and also I'll try to reduce the complexity of phrases that I'm using in Sinhalese. Rather than going for heavy words, I'll try to keep it as a casual conversation so we all can understand things quite nicely. හොඳයි. සුළු මාතෘකා කීපයකදී අරෙන්න සාමාන්‍යයෙන් මේ අනිත් හැම මාතෘකාවකදීම ඒ මාතෘකාවට අදාළ ඕනෑම සංකල්පයක් ගත්තොත් ඒ සංකල්පයට විරුද්ධව සහ පක්ෂ මතවාද ගොඩක් තියෙනවා. ඒක සාමාන්‍ය හැටි. මම කිව්වේ සමහර විෂයපතයන්ගෙදී ඇරෙන්නට මේක අනිත් විෂයපතයන්ගෙදී බහුලව තියෙනවා. අපි අද කතා කරන්න යන විෂයපතයට මේක ගොඩාක් පොදුයි. මෙතනදී ඒක නිසා ඒ ගැන අදහසක් ලබා ගන්න. මොකද මේ innovative thinking patterns කියන කතන්දරේ, innovation කියන කතන්දරයම විවිධාකාර වාද විවාද හා සංකල්ප තියෙන ස්ථානයක්. එතකොට මේක මම ගොඩාක් උනන්දු මාතෘකාවක්. ඔයගොල්ලෝ දැක්ක මම යම් මට්ටමකට වැඩ කරලා තියෙනවා මේ අංශයන්හිදී. ඒක නිසා මේ අද ප්‍රසන්ටේෂන් එකේදී තියෙන්නේ මා කාලාන්තරයත් තිස්සේ එකතු කරගත්ත දැනුම මා
ඒ අංශවල වැඩ කරමින් ලබාගත් අත්දැකීම් සහ පළපුරුද්දෙන් මම ලබාගත් දැනුම අන්න ඒවත් එක්ක තමයි මේක ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ මම පෞද්ගලිකව මේක දිහා බලන දේ තමයි මම මේ ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. එකක් පොඩ්ඩක් මතක තියාගන්න. විවිධ තැන් වලින් එයාකල ඉන්න විසංවාද තියෙන්න පුළුවන් මේ අදහස් සමග ඔයගොල්ලන්ට අපි ඒවා Q&A එකේදී පුළුවන් වුණත් කතා කරමු. හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු මේ මොකද්ද ඉනෝවේෂන් කියලා කියන්නේ කියලා. හරිද? මේක ඇවිල්ලා මම කිය සංකීර්ණ මාතෘකාවක් කියලා. ඒ නිසා මේ මම ඇත්තටම මේ වෙබිනාර් එක අපි ප්‍රොමෝට් කරනකොට ෆ්ලයර් එකේදීත් මම දාපු වචනේ තමයි නවෝත්පාදනය කියන එක. හරි? ඉනෝවේෂන් කියන වචනේ මම සිංහල භාෂාවෙන් පරිවර්තනය කරලා දැම්මේ නවෝත්පාදනය කියන එක. ඒ වචනය ඇත්තටම නිවැරදි නෑ. මම ඒක දැම්මේ හැබැයි ඉනෝවේෂන් කියන වචනේ ඇහෙනකොටම ගොඩාක් අයගේ ඔළුවට එන්නේ නවෝත්පාදනයේ හින්දා පහසු වෙන්න තේරුම් ගන්න කරේ අපි මේ පැටලුම ටිකක් දැන් අරගමු. ඇත්තටම ඉනෝවේෂන් කියන වචනේ සිංහලට හරවනකොට නව්‍යකරණය වගේ වචනයක් පාවිච්චි කරා නම් ඊට වඩා ඒක ගොඩක් ගැළපෙනවා කියලා මට හිතෙනවා. ඒක නිසා අපි පොඩ්ඩක් බලමු මේ ඉනෝවේෂන් කියන්නේ මොකක්ද කියලා. ඉනෝවේෂන් කියන වචනේ ඇහෙද්දිම ඔයාලට මොකක්ද මතක් වෙන්නේ? ගොඩක් වෙලාවට ගොඩක් අයට මතක් වෙන්නේ ෆෝන්ස්, ඉලෙක්ට්‍රොනික ඩිවයිසස්, ගැජට්ස් වගේ දේවල්. ඇත්තටම ඉනෝවේෂන් කියලා කියන්නේ ඊට වඩා හරිම පුළුල්, ඊට වඩා ගැඹුරට විහිදෙන අංශ ගණනාවක් අයත් වෙන දේවල් ගණනාවක් අයත් වෙන සබ්ජෙක්ට් එකක්. අපි ඉනෝවේෂන් ගැන කතා කරනකොට වැඩිපුරම අවධානය යොමු කරන්නේ මිනිසා විසින් කරන ලද ඉනෝවේෂන්ස් ගැන. එහෙමනේ අපි නිතර හිතන්නේ මිනිසා විසින් කරන ලද ඉනෝවේෂන්ස් ගැන. මේ ඉනෝවේෂන්ස් උත් මිනිසා විසින් කරන ලද ඉනෝවේෂන්ස් උත් අංශ ගණනාවක් කරා විහිදෙනවා. අපි ඒව ගැන අද ටිකක් චුට්ටක් ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණයෙන් කතා කරන්න අමාරුයි පැයක වගේ වෙබිනාර් එකක් ඇතුළත. නමුත් අපි ඒ ගැන ඉදිරියට කතා වෙනවා. කොහොම නමුත් මේ ඉනෝවේෂන් කියන්නේ මොකක්ද කියලා හරියටම කතා කරන්න කලින් අපිට තව මාතෘකා කීපයක් උඩින් අඩිය තියලා යන්න වෙනවා. ඊට කලින් මම හිතුවා පොඩ්ඩක් කතා කරන්න මේ ඉනෝවේෂන් කියන ඒවා අපිට දකින්න තියෙන්නේ කොහෙද කියලා මිනිසා කරපු ඒවාට අමතරව. ඔව් ඉතින් පැහැදිලිව මිනිසාට සම්බන්ධ අංශ ගණනාවක ඉනෝවේෂන්ස් දකින්න තියෙනවානේ. හැබැයි ඊට අමතරව අපි මේ හදාගත්ත දේවල් වලින් පොඩ්ඩක් මිදිලා නිදහසේ ඇස්සරලා පුළුල්ල හිතලා බැලුවොත් අපිට බොහොම ඉක්මනට පෙන්නලා යනවා මිනිසාත් කොටසක් වෙන මේ අති දැවැන්ත ඉකෝසිස්ටම් එකේ පෘථිවියේ තියෙන ඉකෝසිස්ටම් එක කියන්නේ ඉනෝවේෂන්ස් වලින් පිරිච්ච තැනක් කියලා. හරියටම කියනවා නම් මම කැමති වෙන මෙහෙම කියන්න. මිනිසාත් කොටසක් වෙච්ච මේ කාබන් යන්ත්‍ර වලින් පිරුණු ඉකෝසිස්ටම් එක කියන්නේ ඉනෝවේෂන්ස් පිරුණු තැනක්. ඔතනින් එහාට ගියපුවාම සමහර විද්වතුන් තර්ක කරනවා මේ පෘථිවිය විතරක් නෙමෙයි මුළු විශ්වයම ඉනෝවේෂන්ස් වලින් බලගැන්වමින් තියෙන එක් විශාල පරිණාමය වෙමින් පවතින පද්ධතියක් කියලා තර්ක කරනවා. මේවා තාම ටිකක් සංකල්ප පැත්තට විතරයි තියෙන්නේ. ඒ ගැන පොඩි අදහසක් ගන්න. නමුත් මට අවශ්‍යයි මේකත් ගෙනල්ලා තියන්න. මේ ඉනෝවේෂන් කියන එක මුළු විශ්වයේ පද්ධතිවලම දකින්න ලැබෙනවා කියන එක විශාල පද්ධතියක්. ඔතනොත් එහා ටිකක් ගියපුවාම තවත් සමහර විද්වතුන් තර්ක කරනවා මේ විශ්වයේ මූලික ධාතු විශ්වයේ කුඩාම ධාතුන් විදිහට අපි මේ වෙලාවේ හඳුනාගෙන තියෙන දේවල් වල පවා ඉනෝවේෂන් කියන දේ දකින්න තියෙන කියලා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේවා මේ වෙනකොට දාර්ශනික සංකල්ප වලට කිට්ටුයි විද්‍යාත්මක සංකල්ප වලට වඩා. හරිද? අන්න ඒ ගැන අදහසක් ගන්න. නමුත් මට අවශ්‍යතාවය තිබුණා ඔයාලට ඔයාලට පොඩ්ඩක් කියන්න මේ ඉනෝවේෂන් කියන දේ ඇහෙනකොටම මිනිසා විසින් නිර්මාණය කරගත්ත දේවල් වලට අමතරව තව පුළුල් පරාසයක් කරා එක විහිදෙනවා කියන එක ගැන පොඩි අදහසක් ඔයාලා ගන්නවට මම කැමතියි. ඉතින් කොහොම නමුත් අපිට මේ මොහොතේ මූලිකව වැදගත් වෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද එහෙම නැත්නම් මිනිසාට කෙලින්ම සම්බන්ධ මිනිසා විසින් කරන ලද ඉනෝවේෂන්ස් කියන කොටස. ඒ නිසා අපි තවදුරටත් අද ඒ ගැන කතා කරමු. හරි. ඊළඟට මේ වචන කීපයක් තියෙනවා. එකිනෙකට ගොඩක් කිට්ටු වචන තුනක් තියෙනවා. ඇත්තටම මේ තුනම හරි කිට්ටු දේවල් විදිහට දකින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වචන තුන තමයි creativity, invention and innovation. අපි සිංහලට දාලා කිව්වොත් ඔක දල වශයෙන් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. නිර්මාණශීලීත්වය, උත්පාදනය සහ නව්‍යකරණය කියලා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් මම මේ වෙබිනාර් එක කරන්න එනකොට මට අවශ්‍ය වුණා මේ වෙබිනාර් එක ටිකක් වෙනස් විදිහකට කරන්න. දැන් සාමාන්‍යයෙන් මම ලයිව් වෙබිනාර් එකකට ගියපුවාම මේකේ
ප්‍රසන්ට් එක්ක ප්‍රසන්ටර් මුළු වින්ඩෝ එකේම ඉන්නවා මුළු වෙලාවෙම ප්‍රසන්ටර් කතා කරනවා වීඩියෝ එකේ යාගේ වීඩියෝ එක තියෙන්නේ. එහෙමත් නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් කොන්නලා ස්ක්‍රීන් ෂෙයා එකක් ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එක ෆුල් ස්ක්‍රීන් වැටිලා ප්‍රසන්ටර් පොඩි වින්ඩෝ එක පේන්නේ නැතුව යනවා. මට අවශ්‍ය වුණා මේක දෙකම බෙදලා කරගන්න පුළුවන්ද කියලා ටෙක්නොලොජි එකක් හොයලා මම රිසර්ච් කරලා බලලා මම උත්සාහ කරා එහෙම දෙයක් කරන්න. දැන් මේක මම දැන් ඔයාලට පේනවා මම සයිඩ් එකෙන් ඉන්නවා මේ සයිඩ් එකෙන් යනවා ඇනිමේෂන්ස් යනවා දැන් මම එහෙම දෙයක් කරගත්තා. දැන් මේක දැකලා කවුරු හිතුවත් මේක ඉනෝවේටිව් කියලා මේක ඉනෝවේටිව් නෙමෙයි. මේ ඉනෝවේෂන් නෙමෙයි. ඒ අයි කියලා අපි දැන් පොඩ්ඩක් කතා කරලා බලමු මේක ක්‍රියේටිව් අදහසක්. හරි අපි එහෙනම් බලමු පොඩ්ඩක් මේ ක්‍රියේටිවිටි ඉන්වෙන්ෂන් and ඉනෝවේෂන් කියන වචන තුනේ වෙනස්කම් මොනවද කියලා. මේවා වෙනස් වගේම එකිනෙකට හරි සියුම්ව බැඳිච්ච දේවල්. එහෙම පැත්තක් තියෙනවා. හරි අපි මුලින්ම කතා කරමු ක්‍රියේටිවිටි කියන්නේ මොකක්ද කියලා. මේ තුනේ වෙනස් මේ තුන ගැන වෙන අදහසක් අරගෙන ඊට පස්සේ බලමු පොඩ්ඩක් මේ තුන වෙනස් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. හරි. ඒ වගේම මේ කියපු වචන තුනට අමතරව මම තවත් දෙයක්ත් පොඩ්ඩක් ඇඩ් කරන්නම්. හතරවෙනි එලිමන්ට් එකක් මම හිතනවා වැදගත් කියලා හිතන එලිමන්ට් එකක් මම ඇඩ් කරනවා. හරි මුලින් බලමු ක්‍රියේටිවිටි කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක්. කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුවටම ක්‍රියේටිවිටි කියලා කියන්නේ නව හෝ අසාමාන්‍ය අදහස් නිර්මාණය කිරීමට තිබෙන හැකියාව කියන එක. The ability to produce or use original and unusual ideas. හැබැයි මේ පිළිබඳව මාක් රුන්කෝ සහ ගැරට් ජෙගර් කියන මනෝවිද්‍යාඥයන් දෙන්න පළ කරපු පේපර් එකක එයාලා ඔරිජිනැලිටි and effectiveness කියන එක ක්‍රියේටිව් අයිඩියා එක තියෙන්න ඕන කියලා තර්ක කරලා තිබුණා. අදහසක් පළ කරලා තියෙනවා. මේ අදහසට විරුද්ධව විවිධාකාර වාද විවාද මත ගැටුම් ඕනෑ තරම් තියෙනවා. ඒගොල්ලොන්ගේ අදහස තමයි අදහසක් අසාමාන්‍ය වුණා පළියට මදි. ඒක යම් මට්ටමකට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්න ඕනි. සැබෑ ජීවිතයේ තියෙන ගැටලුවකට වගේ අදහසක් ඒගොල්ලෝ පළ කරලා තියෙනවා එතනදී. ඒක සමහර අය දැනට පාවිච්චි කරන ගොඩක් පිළි අරගෙන පාවිච්චි කරන අදහසක්. කොහොම නමුත් ක්‍රියේටිවිටි කියන්නේ මොකක්ද කියලා ශාස්ත්‍රීය වශයෙන් එහෙම නැත්නම් ඇකඩමික් ෆ්‍රේම්වර්ක් එකක් කරා අපි තේරුම් ගන්න ගියොත් එහෙම ඒ ගැන පැය ගාණක් තර්ක කරන්න පුළුවන්. ඒ නිසා මම දැනට අපේ පහසුවට මෙන්න මෙහෙම කියන්නම්. ක්‍රියේටිවිටි කියලා කියන්නේ මිනිස් මනස උද්දීපනය කරන කුතුහලයට පණපවන නව අදහස් ජනනය කිරීමට ඇති හැකියාව. අපි එන්නේ මේ විදිහට දැනට මේක තේරුම් ගමු. අපේ පහසුවට මොකද අපි ප්‍රායෝගික පැත්තට තමයි මේ වෙබිනාර් එක මම ටිකක් ගෙනියන්න හදන්නේ. හරි. ඔන්න ක්‍රියේටිවිටි ඔන්න ඕකයි. ඊළඟට අපි චුට්ටක් බලමු මොකද්ද මේ ඉන්වෙන්ෂන් එකක් කියලා කියන්නේ කියලා. හරි. මොකද්ද ඉන්වෙන්ෂන් එකක් කියලා කියන්නේ? ඉන්වෙන්ෂන් එකක් කියලා කියන්නේ ඉන්වෙන්ෂන් එකක් කියලා කියන්නේ ක්‍රියේටිවිටි වලින් බලගන්නුණු කලින් නොතිබුණු විදිහේ සැබෑ නිර්මාණයක්. මම කිව්වනේ මේ දෙක අතර පොඩි වෙනසයි තියෙන්නේ කියලා. සමහර අය තර්ක කරනවා ඉන්වෙන්ෂන් එකක් හැම වෙලෙම ටැන්ජිබල් දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අතට අහු වෙන අපිට දකින්න පුළුවන් භෞතික දෙයක් වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. ඒක එහෙමම නෙමෙයි. එහෙම නැති ඉන්වෙන්ෂන්ස් ඕන තරම් තියෙනවා. ඉන්වෙන්ෂන් කියන එක භෞතික දෙයක්ම වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඉන්වෙන්ෂන් එකකදී අපිට අත දික් කරලා පෙන්වන්න මොකක් හරි තියෙන්න ඕන. අදහසකට අමතර දෙයක්. ක්‍රියේටිව් අයිඩියා එකකින් තමයි ඉන්වෙන්ෂන් එකක් හැදෙන්නේ. නමුත් ඉන්වෙන්ෂන් එකක් සමහර විට මැෂින් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංකල්පයක් වෙන්න පුළුවන්. සමායින්. එහෙමත් නැත්නම් මොකක් හරි ඔය අනිත් බිස්නස් මොඩල් එකක් වෙන්න පුළුවන්. මොබයිල් ඇප් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ ඔළුවේ තියෙන දෙයක් විතරක් වෙන්න බෑ ඉන්වෙන්ෂන් එකක් නා. හරිද? අපි ඉස්සරහට උදාහරණයකින් මේ තුනේ වෙනස ටිකක් ගැන අදහසක් ගමු. හරි. ඉන්වෙන්ෂන් එක ඔන්න ඔහොමයි. ඊළඟට තියෙනවා ඉනෝවේෂන්. ඔන්න අද අපේ වෙබිනාර් එකේ මූලික මාතෘකාව ඉනෝවේෂන් නේ. දැන් මොකද්ද මේ ඉනෝවේෂන් කියන්නේ එතකොට? ඉනෝවේෂන් කියන එක අපි සරලව මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගමු. ඉනෝවේෂන් එකක් කියන්නේ ක්‍රියේටිව් අයිඩියා එකක්, කන්සෙප්ට් එකක් හෝ ඉන්වෙන්ෂන් එකක් අතිවිශාල පිරිසකගේ භාවිතාව දක්වා ගෙනියන ක්‍රියාවලිය. හරිද? ඔන්න මම ආයෙත් කියන්නම්. ඉනෝවේෂන් කියලා කියන්නේ ක්‍රියේටිව් අයිඩියා එකක්, කන්සෙප්ට් එකක් හරි එහෙම නැත්නම් ඉන්වෙන්ෂන් එකක් හරි අතිවිශාල පිරිසකගේ භාවිතාවය දක්වා ප්‍රසාරණය කරන එහෙම නැත්නම් ගෙනියන ක්‍රියාවලියට. පොඩි උදාහරණයක් බලමු මෙන්න මෙහෙමද? ඔන්න ඔය තුන එකතු කරලා අපි. හරි. ඔය හිතන්න මෙන්න මෙහෙම.
අවුරුදු 12කට කලින් ඔයා හිතනවා මෙන්න මෙහෙම අදහසක්. හරිද? ඔයා හිතනවා හරි මට කාර් එකක් තියෙනවා. මම හැම වෙලේම කාර් එක එලවන්නේ නැහැ. සමහරවිට මම නිකන් ගෙදර ඉන්නවා. ඒ වගේම මම වැඩ ඇරලා එන වෙලාවේ මට ලොකු දිග ඩ්‍රයිව් එකක් තියෙනවා. මට ඔය යන ගමන් කාවා හරි මගේ කාර් එකේ දාගෙන ගිහිල්ලා මට සල්ලි ටිකක් වැඩිපුර හොයා ගන්න පුළුවන් නම් හොඳයි කියලා අදහසක් ඔයාට එන්න පුළුවන්. ඔන්න ඕක ඇවිල්ලා ක්‍රියේටිව් අයිඩියා එකක්. හරිද? ක්‍රියේටිව් අයිඩියා එකක්. හැබැයි ඔයා එහෙම ඉඳලා ඊට පස්සේ හොඳට ඇඳට වැටිලා නිින්දක් දාලා ඒක අමතක කරලා දැම්මොත් එහෙම ඒක ක්‍රියේටිව් අයිඩියා එකක් කියන තැනින් සම්පූර්ණයෙන් නවතිනවා. එතනින් ඒකේ ගමන අවසానයි. හැබැයි මෙහෙම හිතන්නකෝ. ඔයා දැන් ඕකට හොඳ බිස්නස් මොඩල් එකක් හදලා මොබයිල් ඇප් එකක් හදලා මාකටිං ප්ලෑන් එකක් හදලා ඔයා එහෙම දෙයක් කරොත් අන්න ඒක ඒ ක්‍රියේටිව් අයිඩියා එක හරහා ඔයා කරපු ඉන්වෙන්ෂන් එකක් වෙනවා. ඔයාගේ මොබයිල් ඇප් එක ඔයා හිතනවා හරි මම ගාවත් ඇප් එකක් තියෙනවා අනිත් අය ගාවත් ඇප් එකක් තියෙනවා මට අවශ්‍ය වෙලාවට දානවා මට වැඩ කරන්න පුළුවන් මේ වෙලාවට මම මෙතනයි දැන් ඉන්නේ මට ඕන මෙතන ඉඳන් මෙන්න මේ පරාසය තුල ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා. ඒ අතරේ ඒ අවට ඉන්නකට පේනවා මගේ අවైలබිලිටි එක ඒගොල්ලන්ට කොහෙද යන්න ඕන නම් ඔන්න ඇප් එකෙන් දාන්න පුළුවන්. දැන් ඔන්න ඔයාගේ ඇප් එකක් තියෙනවා බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. දැන් ඔන්න අර ක්‍රියේටිව් අයිඩියා එක ඉන්වෙන්ෂන් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මෙතනින් පස්සේ මේක ඉනෝවේෂන් එකක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයාගේ ඇප් එක සහ බිස්නස් මොඩල් එක පාවිච්චි කරන යූසර්ස්ලා. ඔයගොල්ලෝ දන්නවා සරලව කිව්වොත් මේ ඔයාගේ ඉන්වෙන්ෂන් එක එයාලගේ ජීවිතයට කොච්චර වටිනාකමක් එකතු කරනවද කියන එක මෙතනදී විශාල වශයෙන් බලපානවා. ක්‍රියේටිව් අයිඩියා එකක්, ඉන්වෙන්ෂන් එකක්, ඉනෝවේෂන් එකක් වෙන්න මෙන්න මේ මූලික කාරණේ බලපානවා. ඉතින් අවුරුදු 12කට කලින් මේක ඔයා කළා නම් ඒක මුළු ලෝකෙම මිනිස්සු බොහොම කැමැත්තෙන් වැළඳ ගන්න තිබුණා. නමුත් වෙනත් පිරිසක් මේ වෙනකොට මෙතෙන්ට ගිහිල්ලා තිනවා. ඔයගොල්ලෝ දන්නවා පැහැදිලිවම මම මොකක් ගැනද මේ කතා කරන්න කියලා. ඌබ වගේ ආයතන මෙතෙන්න ඔයාට මට කලින් ගිහිල්ලා තිනවා. නමුත් මෙන්න මේකේ වගේ පොඩි අදහසක් වුණාට තේරෙනවා. ඔන්න ඕක තමයි ඔය තුනේ වෙනස. ඔන්න පොඩි අදහසක් අපි ගත්තා. හැබැයි තව දෙයක් තියෙනවා මට මතක් කරන්න ඕන. ඒක තමයි ක්‍රියේටිව් අයිඩියා එකක් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් විදිහට සකස් කරලා ඉන්වෙන්ෂන් එකක් කරගත්තේ නැත්නම් ඒකේ ගමන එතනින් ඉවර වෙන්න පුළුවන් වගේම තමයි ඉන්වෙන්ෂන් එකක් බහුතරයක් අයට පාවිච්චි කරන්න පුළුවන් වටිනාකමක් දෙන විදිහට නිර්මාණය කරගන්න තැනට ගෙනියන්න බැරි නම් ඒකත් එතනින්ම නවතින්න පුළුවන්. මම පොඩි උදාහරණ ටිකක් කියන්නම් ඔයාලට ඒක තේරෙන්න මොකද්ද මම මේ කතා කරන්නේ කියලා. බලන්න මේ great inventions හොඳ inventions වගේක් තමයි gunpowder, compass, paper and printing. ඒ කියන්නේ මේ වෙඩි බෙහෙත්, කඩදාසි මාලිමාව හා මුද්‍රණ යන්ත්‍ර කියන්නේ මේවා හොඳ inventions. මේවා හතරම හොයාගත්තේ චීනේ. හැබැයි චීනේ හොයාගත්තට මේවා චීනේ බොහෝම ඉහළ පැලැන්තිය කීප දෙනෙක් අතර සහ රජ පැලැන්තිවල සහ නිලධාරීන් අතර පමණයි පාවිච්චි වුණේ. හරියට නිකන් සෙල්ලම් බඩු වගේ විනෝදයට පාවිච්චි වුණ දේවල් බවට පත් වුණා ඒ කාලේ. ඉතින් එතකොට චීනය තුළ මේ ඉන්වෙන්ෂන්ස් ඉනෝවේෂන්ස් විදිහට ව්‍යාප්ත වුණේ නැහැ. මොකද බහුතරයක් අයට ඒක බැලඳ ගන්න ඒගොල්ලෝගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් විදිහට ඒක පරිවර්තනය කරන්න ඒගොල්ලෝ අසමත් වීම හෝ ඒකට අවශ්‍යතාවය නැතිවීම හෝ වෙන්න පුළුවන්. පස්සේ මේවා ඉන්වෙන්ෂන්ස් බවට පත් කළේ මේ ඉන්වෙන්ෂන් සමාන. පස්සේ මේ ඉන්වෙන්ෂන්ස් ඉනෝවේෂන්ස් බවට පත් කරේ බටහිර ජාතීන් විසින්. ඔන්න පොඩි උදාහරණයක්. ඒ කියන්නේ සමහර ඉන්වෙන්ෂන්ස් තියෙනවා කවදාවත් ඉනෝවේෂන්ස් බවට පත් වෙන්නේ නැහැ. ඔන්න ඔය ගැන පොඩි අදහසක් ගන්න. හොඳයි. මම ඒ වගේ මොකට මම කිව්වා මම තව හතරවෙනි දෙයක්ත් පොඩ්ඩක් එකතු කරනවා කියලා. මම කිව්වා දැන් ඔන්න වචන තුනෙන් අදහසක් ගත්තා. මම දකිනවා තව එලිමන්ට් එකක් මෙන්න මේකට මේ process එකටම හරිම වැදගත් එලිමන්ට් එකක් මම දකිනවා. ඒ තමයි දැනුම, knowledge එක. ඔයගොල්ලෝ දන්නේ නැති මම knowledge එක පිළිබඳව ගොඩාක් බඩගිනි කෙනෙක්, hungry කෙනෙක්, knowledge hungry පුද්ගලයෙක් මම. ඒකට එක හේතුවකුත් තමයි මේක. ඒ කියන්නේ මම දැකපු දෙයක් තමයි creativity කියන එක ඊටම හොඳින් බලගැන්වෙන්න නම් knowledge එක කියන එක අපිට තියෙන්න ඕනේ කියන එක තමයි මම දැකපු දේ. මොකද දැන් සමහර වෙලාවට අපිට ක්‍රියේටිව් අයිඩියා එකක් එන්න
මොකද අපිට ක්‍රියේටිව් අයිඩියා එකක් එන්න අපේ සිස්ටම් එක ඇතුලේ තියෙන්න ඕන දේවල් කියලා මම දැකපු දේ. එහෙම නොවන අවස්ථා තියෙනවා සමහර තැන්වලදී. නමුත් අපි දැනගෙන ඉන්න ඕන අපි යම් ඉන්වෙන්ෂන් එකක් කරන්න ක්‍රියේටිව් අයිඩියා එකක් එළියට ගෙන්න යන ෆීල්ඩ් එක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේ ෆීල්ඩ් එක විතරක් නෙමෙයි. ඒ වටේ තියෙන අනිත් පොළොල් පරාසයක ෆීල්ඩ්ස් ගැන අපිට අදහසක් තියෙන තරමට පහසු වෙනවා ක්‍රියේටිව් අයිඩියාස් ගේන්න. මොකද සමහර වෙලාවට අපිට පෙන්ලා කියලා තියෙනවා සමහරට ක්‍රියේටිව් අයිඩියා එකක් කියන්නේ එක ෆීල්ඩ් එකක තියෙන අයිඩියා එක තව ෆීල්ඩ් එකකට ගෙනියන එක කියලා. ඒක එහෙම ඒ ෆීල්ඩ්ස් දෙක ගැන පුළුල් අදහසක් නැති කෙනෙකුට ඒක කරන්න අමාරුයි. ඔන්න ඔය වගේ පොඩි පැත්තකුත් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ගොඩාක් මහන්සි වෙන්නේ මේ මගේ YouTube නාලිකාව හරහා පවා දැනුම බෙදා දෙන්න බලාපොරොත්තු වෙන්නේ හැම වෙලේම මේ වගේ බ්‍රේන් සයිෆ් ආයතනය හරහා මම ගොඩාක් පිට කරන්නේ කොහොමද ඉක්මනට වේගෙන් දෙයක් ඉගෙන ගන්න, වේගෙන් ධාරණ ශක්තිය වැඩි කරගන්නේ කොහොමද, ධාරිතාව වැඩි කරගන්නේ කොහොමද, ඒවා පර්සනල් ඩෙවලොප්මන්ට් පැත්තට මම යන්නේ මේ නොලෙජ් එක රැස් කරන්න සහ තියාගන්න පුළුවන්කම කියන එක. ඒකේ කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි කරන්න මට ඕන නිසා හැමෝගෙම ලෝකෙ පුළුවන්. එහෙම තමයි මම හිතන්නේ. හරි, ඔන්න අපි දැන් ඒ අදහසත් ගත්තා. දැන් ඊළඟට ඉනෝවේෂන් ටයිප්ස් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මම කියවනේ මිනිසා විසින් කරන ලද ඉනෝවේෂන්ස්, මිනිසාගේ ඉනෝවේෂන්ස් ගැන කතා කරනකොටත් ඒකේ විවිධාකාර වර්ග පැතිකඩ තියෙනවා කියලා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මොකද ඉනෝවේෂන් කියලා හිතනකොට ඉස්සෙල්ලාම ගොඩක් අය ඔළුවට එන ටෙක්නොලොජිකල් ඉනෝවේෂන්ස් කියන ඒවා. හරි, ටෙක්නොලොජිකල් ඉනෝවේෂන්ස්. ඇත්තටම කිව්වොත් සමාවෙන්න. හරියටම කිව්වොත් ගොඩක් වෙලාවට ටෙක්නොලොජි, ගොඩක් වෙලාවට ඉනෝවේෂන් කියන එක ගැන ඇහෙනකොට ගොඩක් අයගේ ඔළුවට එන්නේ ප්‍රොඩක්ට් ඉනෝවේෂන්ස් ගැන තමයි සාමාන්‍යයෙන්. නමුත් ඊට අමතරව විවිධාකාර අංශවලට අයත් ඉනෝවේෂන්ස් තියෙනවා. අපි ඒව ගැන දල අදහසක් ගමු. මම කලිනුත් කිව්වා මේක හරි පුළුල් මාතෘකාවක්. මේ වගේ දෙයක් සමහර අය තමන්ගේ මුළු ජීවිත කාලෙම ඉගෙන ගන්නවා. මොකද්ද මේ ඉනෝවේෂන් කියලා කියන්නේ, ඉන්වෙන්ෂන්ස් කියලා කියන්නේ, ක්‍රියේටිවිටි කියන්නේ මොකක්ද කියන එක ගැන ලොකු ෆීල්ඩ් ඔෆ් ස්ටඩි එකක් තියෙනවා. ඉතින් අපි මම මේ කැටි කරලා පුළුවන් තරම් දැනුමක් තමයි ඔයාලට දෙන්න හදන්නේ මේ මොහොතේදී. හරි. ඉනෝවේෂන් ටයිප්ස් ගැන පොඩ්ඩක් බලමු. මම කිව්වා පළවෙනි එක තමයි මම කතා කරන්නේ ටෙක්නොලොජිකල් ඉනෝවේෂන්. හරි. දැන් ඔන්න ආයෙත් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එකක් කියලා ඔයා හිතනවා නම් ඒක එහෙමම නෙමෙයි. හරිද? ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එකක් වෙන්නේ ඔයාලගේ ෆෝන් එක නිර්මාණය කරන්න පදනම් කරගෙන තියෙන තාක්ෂණික සංකල්ප තමයි. කියන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණික සංකල්ප. උදාහරණයක් වශයෙන් දැන් කැපැසිටිව් ටච් ස්ක්‍රීන් එක කියන එක පොඩ්ඩක් බලන්න. අන්න ඒක ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එකක්. ඉස්සර අපේ ෆෝන්ස් වල තිබ්බේ බොත්තම්නේ, දැන් අපිට ටච් ස්ක්‍රීන් එක තියෙනවා. ඉතින් ටච් ස්ක්‍රීන් එකේ තාක්ෂණය තමයි ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එකක් වෙන්නේ. මොකද අර කියපු ලක්ෂණ ඔක්කොම ඒකට තියෙන එක ක්‍රියේටිව්, ඒක ඉන්වෙන්ෂන් එකක්. ඒ වගේම දැන් ටච් ස්ක්‍රීන් එකක් නැති ෆෝන් එකක් පාවිච්චි කරන්න බෑ අපි කැමති නැහැනේ. එතකොට අන්න ඒ වගේ මේ ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එක කියන්නේ ඔයාගේ අතේ තියෙන ප්‍රොඩක්ට් එක නෙමෙයි, ඒ ප්‍රොඩක්ට් එක ඇතුලේ තියෙන තාක්ෂණික සංකල්ප ඒක ප්‍රායෝගිකව ඉම්ප්ලිමන්ට් කරලා තියෙන විදිය තමයි ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එකක් වෙන්නේ. මම මේ ඉනෝවේෂන්ස් ගැන කියනකොට මෙහෙම කියන යනකොට මම සාමාන්‍යයෙන් මගේ thinking pattern එක align කරගෙන තියෙන විවිධාකාර research papers වලින් මම මේ දාලා තියෙනවා. ඒ උපුටා ගැනීම, මේ උපුටා ගත්තේ කොහෙන්ද කියලා ඔයාලට බලන්න පුළුවන් ඕන වෙලාවක. ඔන්න ඔහොමයි ටෙක්නොලොජිකල් ඉනෝවේෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔන්න වගේ දෙයක්. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු ප්‍රොඩක්ට් ඉනෝවේෂන් ගැන. මේක තමයි වැඩිපුරම ප්‍රසිද්ධ ඉනෝවේෂන් කියලා හිතනකොටම ගොඩක් අය හිතන්නේ ප්‍රොඩක්ට් ඉනෝවේෂන් ගැන. ඒගොල්ලෝ කියන්නේ අපි දන්නේ නැති වුණාට වැඩිය මොකක්ද ඒක කියලා මොන කැටගරි එකටද අයිති වෙන්නේ කියලා. ප්‍රොඩක්ට් ඉනෝවේෂන් කියන කැටගරි එකට තමයි ඒක සාමාන්‍යයෙන් අයිති වෙන්නේ. එතකොට මොකද්ද ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එකක් කියන්නේ? ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එකක් කියන්නේ අන්න ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එකක් තමයි ඔයාගේ අතේ තියෙන ෆෝන් එක. දැන් ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එකක් ඇතුලේ ටෙක්නොලොජිකල් ඉනෝවේෂන්ස් හෝ වෙනත් ආකාරයක ඉනෝවේෂන්ස් ගණනාවක් තියෙන්න පුළුවන්. හරි, ඒක ඔක්කොම කැටි කරලා ප්‍රොඩක්ට් එකක් විදිහට දෙයක් එනවනම් ඔයාගේ අතට ඒ ප්‍රොඩක්ට් එක සිග්නිෆිකන්ට්ලි ඔයාගේ ජීවිතය වෙනස් කරනවා නම්, ඒක නැතුව ඔයාට ඉන්න බැරි තත්ත්වයක් එනවා නම් අන්න ඒක එතකොට ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එකක් බවට පත් වෙනවා. මම ලේසියට කිව්වේ දැන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක අන්න ඒ වගේ ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එකක්. ඊළඟට process innovation කියලා එකක් තියෙනවා. අපි ඒකත් මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. process innovation ගැන ඉතාලම සරල කරලා කියනවා නම් මේ ඔක්කොම ගැඹුරු නිසා සරල කරලා ටිකක් කියන්නේ process innovation කියන්නේ යම් කිසි ක්‍රියාවක් ඉටු කිරීමට භාවිතා කරන ක්‍රියා අනුපිළිවෙල වෙනස් කිරීමෙන් නව්‍යකරණයක් ගෙනීම කියන එක. හරි? නව්‍යකරණයක් ඇති කරන ගන්නවා කියන එක. මේ වෙනසේ ඇති වටිනාකම නිසා තමයි
මේ වෙනස ඇති වටිනාකම නිසා මේක විශාල වශයෙන් පැතිරලා යන්න පුළුවන්. අන්න දැන් ඔයා යමක් කෙරෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල වෙනස් කරාට පස්සේ සමහර ලාට ගොඩාක් අය ඒක වැළඳ ගන්න පුළුවන් මේ වෙනස් කරන පිළිවෙල. මේකට එක හොඳ උදාහරණයක් තමයි software development වලදී භාවිත කරන agile development methodology කියන එක. දැන් software development field වල ඉන්න දන්නවා ඇති එක්තරා කාලෙකදී අපි software එක develop කරන්න පාවිච්චි කරා waterfall methodology කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් මම සරල කරලා කිව්වොත්. හිතන්න අපි business එකකට මොකක් හරි software එකක් develop කරන්න යනකොට ඉස්සර කරපු waterfall method එක ඔන්න process එකක්. හරිද? ඔන්න process එකක් waterfall method එක කියන්නේ process එකක්. software development process එකක්. methodology එකක්. process එකේ හැටි තමයි මුලින්ම ගිහිල්ලා බිස්නස් එකේ ඔක්කොම කට්ටිය ඒ අදාළ කට්ටිය එක ඉඳගෙන බිස්නස් එක ස්ටඩි කරලා සම්පූර්ණ අදහසක් ගන්නවා end to end process එක මොකද්ද A to Z process එකෙන් අදහසක් අරගෙන ඊට පස්සේ තමයි ඔක්කොම technical diagrams ඇඳලා ඒක එක උඩ තැනකින් පටන් ගෙන ටික පහළට යන්නේ අවසාන වශයෙන් මුළු කම්පැනි එකකම මුළු බිස්නස් එකකම අවශ්‍යතාවන්ට රෙඩි විදිහේ අවශ්‍යතාවන් පිරිමැහෙන විදිහේ ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න තමයි waterfall method එක පාවිච්චි වුණේ. හරිද? හැබැයි ඕකේ ලොකු ගැටලු වෙන්න පටන් ගත්ත පස්සේ කාලවල. මොකද බිස්නස් එකක් හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඒගොල්ලෝ පටන් ගන්න හිතපු දේ නෙමෙයි යාලට අන්තිමට ඕනි. දැන් waterfall method එක හරහා software එකක් develop කරලා බිස්නස් එකකට pitch කරන්න ගියපුවම සමහරට බිස්නස් එකේ කට්ටිය හොල්මන් වෙනවා. මම එහෙම කියන්නම්. හරි හොල්මන් වෙලා කියනවා මේක නෙමෙයි අපි ඉල්ලුවේ මෙහෙමයි අපිට අවශ්‍ය. ඉතින් ওই වගේ විසංවාදයක් නාවා. ඉතින් මේ වෙනකොට පස්සේ කාලෙක ගෙනාව process එකක් තමයි agile development කියලා කියන්නේ. ආයෙත් මම සරල කරලා කියන්නම් අදහස් ගොඩක් තියෙනවා මේක මොකක්ද කියලා. ඒකේ සරල තේරුම තමයි බිස්නස් එකක core elements අඳුරගෙන ඒකට ඉක්මනට software එකේ කොටසක් develop කරලා ඒක implement කරලා usersලා පාවිච්චි කරන එක live implementation එකක. එහෙම පාවිච්චි කරන ගමන් නැවත අඩුපාඩු තියෙනවා නම් ඒක හද ටික කොටස් එකතු කරනවා. ඔන්න agile development process එකක්. ඒක තමයි දැන් ලෝකේ ගොඩාක් විදිහට වැළඳගෙන ඉන්නේ. මොකද ඒක හරිම flexible ඉක්මනට වෙනස් කරන්න පුළුවන්. හරිම organic විදිහට business එකත් එක්කම evolve වෙනවා, develop වෙනවා. අන්න ඒ වගේ ඒකට ඉඩ දීන නිසා ඔන්න මම පොඩි දෙයක් කිව්වා මොකක්ද ඔන්න process innovation එකක් කියන්නේ. එතකොට agile කියන්නේ innovation එකක් වුණා එතනදී process එකක් කියලා හිතුවොත් අපි ඒ පැත්තෙන් බලනකොට. ඊළඟට service innovation කියලා කියන්නේ ආපහු මේක සාමාන්‍යයෙන් යම්කිසි සර්විස් එකක් ලබා දෙන ආකාරයේ කරන වෙනසක් නව්‍යකරණයක්. කියන්නේ සර්විස් ඉනෝවේෂන් එකක් ඇතුලේ තියෙන්න පුළුවන් ටෙක්නොලොජිකල් ඉනෝවේෂන්ස්, ප්‍රොඩක්ට් ඉනෝවේෂන්ස්, ප්‍රොසෙස් ඉනෝවේෂන් වගේ ගොඩාක් ඒවා එකතු වෙලා තියෙන්න පුළුවන් එතන. නමුත් අවසාන වශයෙන් සර්විස් එකක් එළියට එන ආකාරය එතන නව්‍යකරණයක් අපිට දකින්න තියෙනවා. උදාහරණයක් වශයෙන් බලන්න Uber Eats. සමහර රටවල මීට සමාන සර්විසස් කලින් තිබුණත් Uber Eats කියන එක ඇත්තටම ගොඩාක් ඉනෝවේෂන් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ you push a button get a meal කියන එක. බොත්තමක් එවුවාම Tamanට කැමති රෙස්ටොරන්ට් එකකින් Tamanට කෑම වේලක් ගෙදරටම දොර ළඟටම ගෙනල්ලා දෙනවා කියන එක. මම කිව්වා සමහර රටවල මේවා මීට කලින් තිබුණා නමුත් ග්ලෝබලි මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ Uber Eats වලින් කියලා මම හිතනවා මේ වෙලාවේ තියෙන ට්‍රෙන්ඩ්ස් එක අනුව. ඉතින් අන්න ඒක ඔන්න බලන්න සර්විස් ඉනෝවේෂන් එකක්. සර්විස් එකක් දෙන්නේ එතනදී ටෙක්නිකල් ඉනෝවේෂන් පාවිච්චි වෙලා තියෙනවා, ප්‍රොඩක්ට් ඉනෝවේෂන්ස් උත් පාවිච්චි වෙලා තියෙනවා. හැබැයි එතනදී අන්තිමට අවුට්පුට් එක විදිහට අපිට දකින්න පුළුවන් සර්විස් ඉනෝවේෂන් එකක්. ඊළඟට බිස්නස් මොඩල් ඉනෝවේෂන්. දැන් බිස්නස් මොඩල් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක්කට අයිඩියා එකක් ඇති. නමුත් බිස්නස් මොඩල් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි බිස්නස් එකක් ඔපරේට් වෙන විදිය. ඒකේ පිඹුරුපත කොහොමද බිස්නස් එකක් තමන්ගේ කටයුතු කරන්න කියන එක පිළිබඳව බිස්නස් එක ඇතුලේ තියෙන අවබෝධය තමයි බිස්නස් මොඩල් එකක් කියලා කියන්නේ සරලව කියනවා. ඉතින් ඉතින් මේ බිස්නස් මොඩල් එක ගැන කතා කරනකොට දැන් ඔතනදිත් වෙන්නේ ඒකයි බිස්නස් එකක් රන් කරන්න ඕන කොහොමද කියන එක ගැන විශාල වශයෙන් කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කරලා ටෙස්ට් කරලා අපි දන්න මොඩල්ස් ඕන තරම් තියෙනවා. ගොඩක් වෙලාවට බිස්නස් එකක් පටන් ගන්නකොට ඒ වගේ මොඩල් එකකින් තමයි පටන් ගන්න බිස්නස් එක. හැබැයි ඊට පස්සේ සමහර වෙලාවට එනවා ඒ බිස්නස් ඇතුලේ තියෙන මොඩල් එක නව්‍යකරණයකට ලක් කරලා බලනවා ඒකෙන් ධනාත්මක ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියලා. එහෙම ධනාත්මක ප්‍රතිඵල එන්න පටන් ගත්තට පස්සේ සමහරවිට අනිත් බිස්නස් උත් ඒ මොඩල් එක බිස්නස් මොඩල් එක වැළඳ ගන්න ඉතා ආශාවෙන් වැළඳ ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් කියනවා නම් දැන් 1600 දී පමණ පුවත්පත් හා ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් ඒගොල්ලෝ පටන් ගන්නවා ඒගොල්ලෝ ඉනෝවේට් කරනවා පාරිභෝගිකයන්
තමන්ට අවශ්‍ය වෙලාවට පත්තරයක් හරි පොතක් හරි ගන්න මොඩල් එකක් වෙනුවට හරි ඕගොල්ලෝ අපිට මාස්පතා මේ වගේ මුදලක් ගෙවන්න අපි ඔයාලට පත්තරේ හැමදාම ගෙදරට එන්න සලස්සනවා කියලා. ඒක සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එක කියන එක ඉස්සෙල්ලාම ගේන්නේ 1600 විතර ඔය පොත්පත් සහ ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් විසින්. ඉතින් ඔන්න බලන්න බිස්නස් මොඩල් ඉනෝවේෂන් කියන එක. රයිට්? බිස්නස් මොඩල් ඉනෝවේෂන් කියන එක දැන් ඔයා දන්නවා මේ ලෝකේ කොච්චර ඉස්සරහට ගිහිල්ලා තියෙනවද කියලා පරණ පටන් ගත්ත එකක්. ඒක හෙමින් තමයි ඉස්සරහට ගියේ. නමුත් ඔයා දන්නවා මේ වෙලාවේ කොච්චර ලොකුවට මේක ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා. කොටින්ම දැන් මට මතකයි සමහරට මාත් එක්ක මේක මතක කට්ටිය ඇති දැන් මේක ඉන්න විවිධ වයස් පරාසවල කට්ටිය ඉන්නවනේ මේ වෙබිනාර් එකද. සමහර අයට මතක ඇති අපි ඉස්සර Microsoft Office ගත්තේ එක සැරයක් ගෙවලා. Office 2000 එක CD එකයි අපි ගෙවලා ගන්නවා. ඒක අරගෙන ඉන්ස්ටෝල් කරලා අපි පාවිච්චි කරනවා. එක සැරේ ගිහුවේ Office වලට. පස්සේ ඔන්න ඔයාලා දන්නවා දැන් Microsoft ලත් පටන් ගත්ත මේ යක්ෂයාගේ සෙල්ලම කියලා මම කියන්නේ ඒකට. මේ මොකද ඒක කරන්න වෙනවා. දැන් ඉස්සරහට බිස්නසස් ඔක්කොම යන්නේ මේ පැත්තට. දැන් Microsoft පටන් ගත්ත Office 365 subscription base. දැන් Office එකට හැම මාසෙම ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් දැන් ටිකක් කල් පටන් ගන්න. නමුත් ඒ පටන් ගන්න මුල කාලේ මම ඇහැ ගහගෙන හිටියේ කොයි වෙලාවද Microsoft මේකට switch වෙන්නේ කියලා මම බලන් ඉද්දි මේකට switch වුණා. එතකොට ඔන්න ඕක. ඉතින් දැන් ඔයා දන්නවා මේ වෙලාවේ subscription based services කියන එක නිකන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ අපිට. කොටින්ම අපි සර්විස් එකක් දෙන්න ගියත් අපිට වුණත් subscription base යන්න පෙළවෙන තැනටපත් වෙනවා. මොකද අපි සර්විස් එකක් කරන්න ගියත් ඒ සර්විස් එක කරන්න අවශ්‍ය අනිත් සර්විසස් හයර් කරනකොට ඒවා යන්නේ subscription models ඉඳලා. හරි අමාරුයි. එතකොට අර වගේ Microsoft එකේ Office දුන්නා වගේ දැන් product එකක් දෙන්න අමාරුලා තිනවා අනිත් අයටත්. මොකද මේ subscription based services ගොඩක් යන හින්දා. ඉතින් ඔන්න business model innovation. සමහරට තව ඉස්සරහට මේ මම එක උදාහරණයක් කිව්වේ business model innovations ගොඩාක් තියෙනවා. ඔය එකක් කිව්වේ අපි හැමෝම දන්න පොදු එකක්. ඉතින් ඔන්න තව innovation වල තව එක type එකක්. ඊළඟට social innovation කියලා කියන්නේ විශාල ජන කොට්ටාශයක් හිතන විදිය, ක්‍රියා කරන විදිය, ඒ වගේම එකිනෙකා එක්ක මනුෂ්‍ය සම්බන්ධතා තියාගෙන ඉන්න විදිය, පවත්වන ආකාරය නව්‍යකරණය කිරීම. හරි? නව්‍යකරණය කිරීම. එහෙම නව්‍යකරණය කිරීම මගින් මේ සමාජයේ කොට්ටාශවලට වෙනසක් සිදු කරන එක තමයි මෙතන කරන්නේ. ඉතින් මාව හඳුන්වා දෙනකොට මම ඕස්ට්‍රේලියාවේ කරන සමහර වැඩසටහන් ගැන මෙතන පොඩ්ඩක් කතා කරා. මම ඇත්තටම මම කරන වැඩ ගැන වැඩි කතා කරන්න අකමැති කෙනෙක්. මේ ප්‍රසන්ටේෂන් එකට අවශ්‍ය නිසා ප්‍රසන්ටේෂන් එකට අවශ්‍ය ප්‍රමාණයේ දේවල් ප්‍රමාණක් එතන කිව්වේ. නමුත් ඒක මම කරපු වැඩසටහන් අයිති වෙන්නේ මෙන්න මගේ social innovation කියන ගණයට. ඔන්න දැන් අපි innovation කියන්නේ මොකක්ද කියලා එක types මොනවද කියලා පොඩි අදහසක් ගත්තා. හරි? දැන් මේ වෙලාවේ මේ ස්ලයිඩ් එකෙන් පස්සේ innovation කියන වචනේ ඇහෙනකොට ඔයාට ෆෝන් එකක් ගැජට් එකක් විතරක් මතක් වෙන්නේ නැතුව තවත් පුළුල් පරාසය වල දේවල් කීපයක් මතක් වෙනවා නම් මම හිතනවා මම ලබපු පුංචි ජයග්‍රහණයක් කියලා අද ප්‍රසන්ටේෂන් එකේ ඇතුළේදී එහෙම නම් තත්ත්වය. හරි. ඊළඟට හරි අපි මේක ගැන අදහසක් ගත්තනේ. දැන් අපි බලමු පොඩ්ඩක් මේ ඇයි innovation කියන එක වැදගත් අපිට කියලා. ඇයි innovation වැදගත්? ඇයි වැදගත් කියන එක ගැන පොඩි අදහසක් අපි ගමු. මේ ඇයි අපිට innovation වැදගත් කියන එක තල දෙකකින් අපිට කතා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැබැයි මේකේ පළවෙනි තලය ගැන තමයි යන්තම් හරි කතිකාවතක් ඇති වෙන්නේ කියලා මට හිතෙනවා අපේ සමාජයේ. තව පැත්තක් තියෙනවා. ඒක අපි මේ පැති දෙක ගැනම තවත් පැති තියෙන්න පුළුවන්. මට පේන විශාල පැති දෙකක් තියෙනවා. තව පොඩි මට පේන පැති දෙකක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ අපේ කාල වේලාව නිසා. නමුත් මූලික දේවල් දෙකක් මම දකිනවා. ඒකෙන් එකක් short term එකක් long term. අපි මේ දෙක ගැනම චුට්ටක් බලමු. මොකද්ද මම මේ කතා කරන්නේ කියලා. හරි. පළවෙනි එක තමයි මේ connection එකක් තියෙනවා global innovation index එක සහ economic well-being indexes අතර connection එකක් අපිට දත්ත වලින් පෙනී ගිහිල්ලා තියෙනවා. අපි බලමු මම මොකද්ද මේ කියන්නේ කියලා. මේ තියෙන්නේ 2020 global innovation index report එකෙන් මම උපුටාගත්ත chart එකක්. හරි. global innovation index එක කියන්නේ රටක් ඇතුලේ සිද්ධ වෙන innovation අනුව ඒ රටවල් රෑන්ක් කරන ඉන්ඩෙක්ස් එකක්. හරි? ඒකේ එක් රටවල් ඒ ඉනෝවේෂන් ගැන සලකලා දීලා තියෙන අගයට අපි කියනවා global innovation index score එක කියලා. හරිද? මෙතන මේ ඉන්න ඔඩියන්ස් එක සමහර අය තාම සාමාන්‍ය පෙළපාව කරන අය කියලා මම දන්න දැක්ක රෙජිස්ට්‍රේෂන් එකෙන් ඒ හින්දා මම ටිකක් විස්තර කරනවා මේක යුනිවර්සිටි යන අයට මේක ටක් ගාලා දැක්ක ගමන් තේරෙන්නේ නැති මොකද්ද මේකෙන් ගම්ම යන්නේ කියලා. කොහොම නමුත් ඔන්න දැන් මම පෙන්නවා මේ රතු ඉතලයක් ගහලා මේ ඉතලෙන් කියවෙන්නේ global innovation index score එක. ඒ කියන්නේ
කොච්චරක් උඩට යන්න යන්න ඒ කියන්නේ රටක් ඇතුලේ තියෙන ඉනෝවේෂන් ප්‍රමාණය වැඩි වෙන දෙන්න මේ ස්කේල් එකේ ඔය මේ ඇක්සිස් එක දිගේ උඩට තමයි යන්නේ ඒක. ඊළඟට අනිත් ඇක්සිස් එකෙන් කියවෙන්නේ GDP එක. හරි. ඔයගොල්ලෝ දන්නවා GDP කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට දැන් මෙන්න මේකෙන් පැහැදිලිව පෙනී ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකෙන් පැහැදිලිව පෙනී ගිහිල්ලා තියෙනවා. රටක ඉකොනොමික් වෙල්බීಯಿಂగ్ එක සහ ඒ රට ඇතුලේ කොච්චර ඉනෝවේෂන් වෙනවද කියන එක අතර ඍජු සම්බන්ධතාවයක් මෙතන පේනවා කියලා ගොඩක් විද්‍යාවතුන් තර්ක කරනවා. වරදවා වටහා ගන්න එපා. මේකෙන් කොයි වෙලාවකවත් කියවෙන්නේ නැහැ රටක ඉකොනොමික් වෙල්බීಯಿಂగ్ එකට ඉනෝවේෂන් තමයි විතරයි සම්බන්ධ කියලා. එහෙම නෙමෙයි. හරි ඒක ලොකු මාතෘකාවක් ඒකත් වෙන මාතෘකාවක්. නමුත් මෙතනදී කියවෙන්නේ මේ දෙක අතරත් සම්බන්ධකමක් අපිට ගොඩනගන්න පුළුවන් කියන අදහස මේ දත්ත වලින් අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ නිල් පාටින් තියෙන මේ ඩාටා මාකර්ස් තමයි මේ උඩම තියෙන chart එකේ. ඒ රටවල් ඒ කියන්නේ විශාල වශයෙන්ම ඉනෝවේෂන් කරන රටවල් ඒ වගේම GDP එකත් බොහොම ඉහළයි කියන එක. ඉතින් ඒ නිසා ඉනෝවේෂන් කියන එක අපිට මෙන්න මේ අදහසිනුත් ගොඩක් වැදගත් වෙනවා. අපි රටක් වශයෙන් සමාජයක් වශයෙන් ඉදිරියට යන්න නම් ඉනෝවේෂන් කියන එලිමන්ට් එක අතිශයින් වැදගත් කියලා මම පෞද්ගලිකව හිතනවා සහ ගොඩක් විද්‍යාවතුන් හිතනවා. මමත් ඒ විද්‍යාවතුන්ගේ මතයට එකඟ වෙනවා මේ අවස්ථාවේදී. ඒ නිසා අන්න ඒක නිසා අපිට හරිම වැදගත් ඉනෝවේෂන් කියන එක සමාජයක් රටක් වශයෙන් අපි ඉදිරියට යන්න නම් අපිට ඉනෝවේෂන් වැදගත් වෙනවා. ඒක එකක්. දැන් මම කිව්වා ඔය පැත්ත ගැන ටිකක් අපි කොහොමද කතා කරන්න ඉඩ තියෙනවා හැමින් හරි. නමුත් ඔයාලට ඇහිලා නමුත් මේ අනිත් පැත්ත ගැන මම වැඩි කතා කරනවා අහලා නැහැ කොහෙවත්. නමුත් මේක මට ගොඩක් කල් ඉඳන් ඔලුවට වද දුන්න දෙයක් ඉන්නවා. මේක හොයලා බැලුවා. ඒක තමයි මෙන්න මේක. මේ මම කිව්වේ ලොන්ග් ටර්ම් එක මෙන්න මේකයි. මේ සත්වයක් ලෙස මිනිසාගේ පරිණාමීය ක්‍රියාවලියට ඍජුවම බලපානවා මිනිසා විසින් කරන ලද ඉනෝවේෂන්. මිනිස් සත්වයාගේ සිරුරේ විවිධ වෙනස්කම් සිද්ධ වීමට, ස්වාභාවික හැකියාවන් වෙනස් වීමට ඍජුවම ඉනෝවේෂන්ස් දායකත්වයක් දක්වලා තියෙනවා. මේ වෙනකොටත් දක්වමින් ඉන්නවා. මේ වෙනකොට අපි කරන ඉනෝවේෂන්ස් වලින් මිනිස් සත්වයක් වශයෙන් අපේ පරිණාමීය දිශානතිය තීරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලත් ඇති. ඔයාලා සමහරට බලලා ඇති වොලී කියන මූවි එක ඒකේ අනාගතයේ මේ මිනිස්සුන්ට මොකක් වෙයිද කියලා පොඩ්ඩක් පෙන්නලා තියෙනවා නිකන් හරිම විනෝදාත්මක චිත්‍රපටයක්. නමුත් ඒ ගැන අපි ටිකක් හිතන්න ඕනේ කියලා මම හිතනවා. මොකද ඇත්ත අර මම දන්නේ මේ මම අර කිව්වා වගේ වයසක කට්ටිය කොච්චරක් ඉන්නවද දන්නේ නැහැ මගේ වයස කට්ටිය. නමුත් ඉස්සර සින්දුවක් ගියා මට මතකයි ජාතික රූපවාහිනිය වගේ මේ අර සීයා කෙනෙක් සහ මුණුබුරා එක්ක මොකද්ද මේ මුණුබුරා අහනවා මොකටද මේ ඔය මුත්තයින් අහන අයියෝ අඹ ඇටයක් ඔය කල කරන්නේ අයියෝ ඔයා ටෝකේ අඹ කන්න හම්බෙන්නේ නැහැ නේ කියලා. ඉතින් මේ මම කියන්නේ අපි කල්පනා කරන්න ඕනි අපේ ඉස්සරහට මුත්තා එතකොට මුණුබුරාට කියනවා නෑ මේක පළ කරන්න ඔයාට අඹ කන්න මට කන්න නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ මේ අපි හිතන්න ඕන අපේ ඉදිරි පරම්පරාව ගැනත් යම් මට්ටමකට ඒ හින්දා මේ ඉනෝවේෂන් කියන එක ඍජුවම බලපානවා. ඒ ගැන අපි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි කියන එක මගේ අදහස. ඉනෝවේෂන් එකක් අපේ පරිණාමීය දිශානතියට හොඳද නැද්ද කියන එක ධනාත්මකව බලපන්න නැද්ද කියන එක ගැන අපි යම් මට්ටමකට සැලකිලිමත් වෙන්න පුළුවන් නම් හොඳයි කියන එක මම හිතනවා. දැන් මේ වෙබිනාර් එකෙත් මම හෝමෝ සේපියන් කියන ඔබට කියන වචනේ දැම්මේ ඒකයි. ඉනෝවේෂන්ස් තමයි අපිව ඩ්‍රයිව් කරන්නේ අපේ පරිණාමයේ ඊළඟ ස්ටෙප් එකට යන්න. හරි. ඉතින් ඒක නිසා ඒ ගැනත් අපි අවධානයක් ලබා ගන්නට ඕනේ. මම වෙලාවත් පොඩ්ඩක් මේ බලන යන ගමන් කොච්චරක් වෙලා ගිහිල්ලාද කියලා. හරි. ඉතින් ඔන්න ඕක තමයි ඉනෝවේෂන් එකයි අපිට වැදගත් කියන ගැන මම කතා කරේ. ඒකයි පොඩ්ඩක් දැනගන්න. හරි. අපි බලමු මොනවද ඉනෝවේටිව් තින්කින් පැටර්න්ස් කියන්නේ කියලා චුට්ටක්. හරි. දැන් මේ ගැනත් මම අර කිව්වා වගේ විවිධාකාර අදහස් තියෙනවා. මේ මම පෞද්ගලිකව මේක දකින්න කැමති දේ විවිධාකාර විද්වුන්ගේ අදහසත් මෙතන තියෙනවා. මම ඒවා අරගෙන දැන් මම මගේ කරගෙන ඉන්නවනේ යම් මට්ටමකට මම හිතලා වෙනස් කරලා තියෙනවා සමහර දේවල් මම මේ විදිහට ඉදිරිපත් කරනවා. හරි. පළවෙනි දේ ඔයාට උවමනාවක් තියෙන්න ඕන. ඔයාට උවමනාවක් තියෙන්න ඕන ලෝකය වෙනස් කරන්න. ධනාත්මකව. ඒකට desire එකක් තියෙනවා. desire to change the world. හරිද? ලෝකයට ධනාත්මක ලෙස වෙනසක් කරන්න ආසාවක් තියෙනවා. එතනින් තමයි පටන් ගන්න ඕන. මේ ඉනෝවේෂන් එකක් කියන දෙයක් ඉනෝවේෂන් එකක් කියන තැනට ප්‍රසාරණය වෙන්න, ඒ තැනට පරිණාමය වෙන්න, එතන ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්න පටන් ගන්නේ මේ ඔයාට ලෝකයට යහපතක් කරන්න තියෙන, ලෝකයේ ධනාත්මකව වෙනස් කරන්න තියෙන ආශාව කියන එක තමයි මම විශ්වාස කරන දේ. මම ගොඩක් දේවල් දිහා බලලා මේ කියන්නේ. එහෙම නොවුන අවස්ථා තියෙන්න පුළුවන් ඕන තරම්. මම කියන්නේ ගොඩක් වෙලාවට වෙන දේ.
එහෙම කරගෙන යනකොට සමහරට ඔයා ඉනෝවේෂන් කරගෙන යනකොට ඔයා පස්සේ ධනෙ එන්නට පුළුවන්. ඒක දෙවෙනි කාරණා. ඒක බයි ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි වාට මුදල් එන්නේ. නමුත් ඔයා ඉනෝවේෂන් එකක් කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවත් එහෙම නෙමෙයි. එහෙම කරන අයගේ ගමන කෙටි කියලා ගොඩක් විද්වතුන් ගොඩාක් ව්‍යවසායකින් පුහුණු කරන්නන් සහ මගේ සේවාදායකින් හරහා මම යම් මට්ටමකට දැකලා තියෙනවා. එහෙනම් මං ගාවට එන සේවාදායකින් සමහර ව්‍යවසායකින් වෙන්න කැමති සේවාදායකින් ඇවිල්ලා ඒගොල්ලෝ කතා කරන්න පටන් ගන්නේ මට මෙන්න මේ මාසෙට මෙන්න මෙච්චරක් වන්න තිබ්බනම් ඇති. ඒ concept එකෙන් පටන් ගත්තොත් ඉනෝවේෂන් එකක් කරන්න අමාරු වෙන්න පුළුවන්. මම කියන්නේ බෑ කියලා. මට එහෙම කියන්න බෑ. මේක මුග්ධ ප්‍රකාශයක් නේ. මට මුළු ලෝකෙම තියෙන දත්ත බලන් විදිහක් නැහැ. අපි දැකලා තියෙන වෘතාන්ත සාක්ෂි වලින් දත්ත වලින් මම මේ කියන්නේ. ඒ වගේම ගොඩාක් මේ අංශයේ ගොඩාක් ඉදිරියට ගිය විද්වතුන් පව පළ කරන අදහස් තමයි මේක. හොයලා බලන්න ටිකක් ගොඩාක් ලෝකයේ හොලවපු products innovations ඉස්සරහට ආවේ. ඒව හදපු අයට තිබ්බ කැක්කුම හින්දා ලෝකය වෙනස් කරන්න ධනාත්මකව. ඒක නිසා innovative thinking patterns පටන් ගන්න පළවෙනි දේ තමයි ඔයාට උවමනාවක් තියෙනවා ලෝකය හොඳ විදිහට වෙනස් කරන්න. අන්න ඒකයි පළවෙනි point එක පළවෙනි element එක කියලා මම හිතනවා. ඊළඟ මොකද්ද? දැනුම. Equip yourself with knowledge කියලා මම දැන් මේකයි මේ. දැන් ඔයාට එහෙම දෙයක් වෙනස් කරන්න ඕන නම් ඒ අංශය පිළිබඳව ඔයා දැනුම ලබා ගන්න ඕන. හොඳ දැනුමක් තියෙනවා. හසල දැනුමක් තියෙන තරමට හොඳයි. අත්‍යවශ්‍යමද? එහෙම කියන්නේ නැහැ මම. එහෙම කියන්නේ නැහැ. නමුත් ඒ අංශයේ සහ ඊට අනුයාත ඊට සම්බන්ධ අංශ පිළිබඳ දැනුමක් තියෙන එක ඉතාම වැදගත්. ඔයා වෙනස් කරන්න යන දේ පිළිබඳව. ඉතින් අන්න ඒ ගැන ඒක තමයි දෙවනි දේ. එකපාරට ලෝක වෙනස් කරන්න ආසාවක් තිබ්බ පළියට මදි. දැන් මේ process එක තමයි කියන්නේ මේ ඊළඟ thinking pattern එකේ ඊළඟ element එක. හරිද? ඊළඟ addition එක කියන්න පුළුවන්. ඊළඟ step එක තමයි ඔයා ඊළඟට හොයන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ මොනවද මේ අංශේ මේ වෙනකොට මොනවද කෙරලා තියෙන්නේ, මේ වෙනකොට පාවිච්චි වෙන්නේ කොහොමද දේවල්, ඒ වගේ තියෙන අඩුපාඩු මොනවද, ඒව ගැන හසල අදහසක් ගන්න ඕනේ. ඊට අමතරව ඊට අනුගත අංශ ගැන අදහසක් ගන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව අංශයක් කියලා හිතන්නේ නැතුව ඕන දෙයක් knowledge එකක් වශයෙන් ඔළුවට දාගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔයාලට ලෝකෙ වෙනස් කරන්න ඕන අංශයට අදාළ අයිඩියා එක සමහරට පත් වෙන්න වෙනත් දෙයකින් වෙන්න පුළුවන්. මම කිව්වා ඒක කලිනුත්. එහෙම වෙන්න පුළුවන්. Excuse me. Okay. හරි. ඉතින් ඔන්න ඕක තමයි මම හිතන්නේ දෙවෙනි thinking pattern එක. පළවෙනි එක තමයි desire එකක් තියෙනවනේ ඔයාලට ලෝකෙ වෙනස් කරන්න. දෙවෙනි thinking pattern එක තමයි ඔයාලට ආසාවක් තියෙනවනේ, උනන්දුවක් තියෙනවනේ, උමනාවක් තියෙනවනේ ඒක පිළිබඳව, ඒ අංශය පිළිබඳව ඉගෙන ගන්න. සහ ඕනම දෙයක් පිළිබඳව කුතුහලයෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේක තමයි අමාරුම කොටස. වෙනස් විදියට හිතන්න අපි දක්වනවා පොඩි බයක්. හරිද? මේක අඩු කරගන්න. වෙනස් විදියට හිතන්න බය වෙන්න එපා. Don't be afraid to think unconventionally කියලා මම දාලා තියෙන එක මේ බය වෙන්න එපා වෙනස් විදියට හිතන්න. හරිද? මේක අඩු කරගන්න, නැති කරගන්න එපා. නැති කරගන්න එපා කියන්නේ ඇයි කියලා මම ඊළඟ ස්ලයිඩ් එකක ඔයාලට පෙන්නන්නම්. හැබැයි මේක අඩු කරගන්න, නැති කරගන්න එපා. බය නැතුව හිතන්න. වෙනස් විදියට හිතන්න. ඉන්වෙන්ෂන් එකක්, ඉනෝවේෂන් එකක්, ක්‍රියේටිව් අයිඩියා එකක් කියන්නේ හැම වෙලේම මේ ඔයා අපි ඉන්න රාමුව කුඩුපට්ටම් වෙන දෙයක් නේ. ඒකට කමක් නැහැ. ඒකට බය වෙන්න එපා. ඒ නිසා ඒකට බය අඩු කරගන්න, හිතනකොට අදහසක් හිතනකොට, වෙනස් කරන්න හිතනකොට, ලෝක වෙනස් කරන්න හිතනකොට, ඒ වෙනස් කරන්නේ කොහොමද කියලා අදහසක් ගන්න උත්සාහ කරන අවස්ථාවේදී බය නැතුව හිතන්න. ඒකට බය වෙන්න එපා. බය අඩු කරගන්න ඔන්න thinking pattern එකේ තුන්වෙනි quality එක හිතන්න බය වෙන්න එපා. ඊළඟට uniqueness versus value. ඔන්න ඔතනින් තමයි මම ඒකයි කිව්වේ අර බය සම්පූර්ණ නැති කරගන්න එපා කියලා. ඒයි කියලා චුට්ටක් මම බලමු අපි කතා කරලා. මෙන්න මේ ප්‍රස්තාරයෙන් ඔයාලට පේනවා මෙන්න මේ ඇක්සිස් එකේ තියෙනවා uniqueness. ඒ කියන්නේ ඔයාගේ අදහස කොච්චර ඔරිජිනල්ද කියන එක. කවුරුත් කලින් කරලා නැහැ, කවුරුත් කලින් හිතලා නැහැ. මේ ඇක්සිස් එකේ උඩට යන්න ඒ අදහස කවුරුත් කලින් හිතලා නැති ප්‍රමාණයට එනවා. හරිද? උඩට යන්න මෙන්න මේ පැත්ත uniqueness. මෙන්න මේ අනිත් පල්ලේ ඇක්සිස් එකේ යන්න ඈතට ඔයාගේ ප්‍රොඩක්ට් එකට හරි මම දැන් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න ලේසි වෙන්න. හරි. ඔයාගේ ඉනෝවේෂන් එකට තියෙන වැලියු එක ගොඩාක් වැඩි වෙනවා අර පැත්තට යනකොට. හරිද? මේක තේරුම් ගන්න පහසුවෙන් දැන් අපි කතා කරා ඉනෝවේෂන්ස් ගොඩාක් වර්ග තියෙනවානේ. අපි කතා කරන්නේ ටෙක්නොලොජිකල් ඉනෝවේෂන්, ප්‍රොඩක්ට් ඉනෝවේෂන්ස්, සෝෂල් ඉනෝවේෂන්ස් ගොඩාක් තියෙනවා. අපි මේ
පහ තේරුම් ගැනීමේ පහසුවට මම මෙතනදී ප්‍රොඩක්ට්ස් වලින් මේක තේරුම් කරන්න චුට්ටක් මොකද්ද මේ ප්‍රස්තාරය මම පෙන්වන්න යන්නේ කියලා. හරිද? හරි අපි දැන් බලමු ඔයා යමක් නිර්මාණය කරනවා ඔයා ඉනෝවේෂන් එකක් ගෙන දැන් බලන්න මේක මේ පින්තූරයට ලොක් කරන්න අමාරුයි නමුත් එක්තරා කෙනෙක් හිතුවා මේ ප්‍රයිවසි එක හදන්න මෙන්න මේ වගේ අමුතු ගැජට් එකක් මෙන්න මෙහෙම ඔළුව වැහෙන රෙදි වලින් ආරම්භච්ච ෆෝන් එක උනත් දාලා ඔළුව වහගෙන ෆෝන් එකත් වහගන්න පුළුවන් කාටවත් පේන්නේ නැහැ. ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ ටිකක් පුංචිලා තියෙන පින්තූරේ. කම්පියුටර් එක වටේටම දාලා ස්ක්‍රීන් එකේ මෙහෙම අරගෙන සම්බන්ධ කරගන්න පුළුවන් මූණට. ප්‍රයිවසි එක ආරක්ෂා වෙන්න හදපු ඉන්වෙන්ෂන් එකක්. හරිද? ඉන්වෙන්ෂන් එකක්. ක්‍රියේටිව් අයිඩියා එකක් ඉන්වෙන්ෂන් එකක් කරලා තියෙනවා ප්‍රොටෝටයිප් එකක් තියෙනවා ඔන්න පේනවා. හරිද? දැන් මේක කොච්චර ඔරිජිනල් යුනික් අයිඩියා එකක්ද? සෑහෙන යුනික් අයිඩියා එකක්. ඔයගොල්ලන්ට පේනවා මම ඒක තමයි යුනික්නස් එකේ උඩම දාලා තියෙන්නේ මේක. මේ යුනික්නස් පැත්තේ හරිම උඩ තියෙන්නේ. හරිද? හැබැයි ඒකට තියෙන වැලියු එක හරිම අඩුයි. ඒකට තියෙන වැලියු එක හරිම අඩුයි. මේකේ තියෙන ගැටලු ප්‍රමාණය ඉතාම වැඩි. කවුරුත් ඔයා හිතන්න පාරේ යනකොට ඔයා බස් එකේ යනකොට ඔයා කැමතිද මූණ මෙහෙම රෙද්දකින් වහගෙන ෆෝන් එකට දාගෙන කෙරෙන්නේ නැහැ. කෙරෙන වැඩක් නෙමෙයි. ඒතර වැලියු එක හරිම අඩුයි මේ වෙලාවේ මේ පර්ටිකියුලර් ප්‍රොඩක්ට් එකට මේ අයිඩියා එකට තියෙන වැලියු එක අඩුයි. ඒ හින්දා ඔන්න ඕක එක කොනක්. ඕක කෝණ එකක්. සෑහෙන්න යුනික්. නමුත් වැලියු එක අඩුයි. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ මේ අර සාම්ප්‍රදායික චින්තනය සම්පූර්ණයෙන් බැහැර කරන්න එපා. සම්පූර්ණයෙන් බැහැර කරලා හදන සමහර ප්‍රොඩක්ට්ස් මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. හරි? අන්න ඒකයි මම කිව්වේ ඒ ක්වොලිටි අපි තියාගත්ත කොටස් යම් මට්ටමකට තියාගන්න. මම ඒ ගැන අදහසක් තව දෙන්න. ඊළඟට දැන් බලන්න ඔයා හිතනවා ඒ වෙනකොට ඔයා ප්‍රොඩක්ට් එකක් ඉනෝවේට් කරනවා ෆෝන් එකක්. හරිද? ස්මාර්ට් ෆෝන් එකක්. අලුත්ම කන්සෙප්ට් එකක් ඔයා ගෙනල්ලා ඔයා අලුත්ම කන්සෙප්ට් එකකින් ඔයා ලොකු වැලියු එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් ඉනෝවේට් කරනවා. පොඩි වෙනසක් තියෙනවා. අලුත්ම කන්සෙප්ට් එකනේ සමානින්න. ඔයා පොඩි වෙනසක් තියෙනවා. ඔයාට පේනවා ඒකේ යුනික්නස් එක හරිම අඩුයි. පල්ලෙහා තියෙන්නේ මෙතන. වැලියු එක හරිම වැඩි. ඔව්. ස්මාර්ට් ෆෝන් එකක් කියන්නේ අතිශය ලොකු වැලියු එකක් තියෙන දෙයක් මේ ලෝකේ මේ වෙනකොටත් ඕනම කෙනෙකුට. හරිද? එතකොට ඒක තියෙන්නේ අර කොනේ. වැලියු එක ඉතාම වැඩි. යුනික්නස් එක හරිම අඩුයි. එතකොට කම්පිටිෂන් එක ගොඩාක් වැඩි මේ වගේ ප්‍රොඩක්ට් එකකට මේ වගේ ඉනෝවේෂන් එකකට. මම ප්‍රොඩක්ට්ස් දාලා කිව්වට මම අර කිව්වා වගේ හැම දෙයකටම බලංගුයි හැම වර්ගෙම ඉනෝවේෂන් වලට බලංගුයි. එතකොට කම්පිටිෂන් එක ගොඩාක් වැඩි. මොකද වැලියු එක හයි හැබැයි යුනික්නස් එක අඩුයි. තව ගොඩාක් තියෙනවා. ඔයා කොහොමද iPhone එකත් එක්ක කම්පීට් කරන්නේ? එහෙම හිතලා බලන්නකො සරල Samsung ෆෝන්ස් එක කම්පීට් කරන්න වෙනවා ඔයාට එතකොට. හරි? ඔන්න ඕක එක තව කෝණ එකක්. ලොකු වැලියු එකක් තියෙනවා යුනික්නස් එක අඩුයි. ඊළඟට මේ කෝණයේ තියෙනවා යුනික්නස් එකත් අඩුයි වැලියු එකක් ගොඩක් අඩුයි. උදාහරණයක් වශයෙන් හිතන්න ඔයා හිතනවා රයිට් මම හදනවා පරණ මේ කොඩක් කැමරා වලට දාන රීල් එකක් මම අලුත් විදියක් හදනවා මේ රීල් එකේ කියලා. හරිද? ඔයා ඉන්වෙන්ෂන් එකක් කරා වෙන්න පුළුවන්. හැබැයි ඒ යුනික්නස් එකත් හරිම අඩුයි. මොකද ඒ වගේ කොඩක් කම්පැනි එකෙන්ම හදපු රීල්ස් විවිධාකාර රීල්ස් වගේ ගොඩක් තියෙනවා. වැලියු එකත් හොඳටම අඩුයි. දැන් කාලේ කවුද ඒ වගේ කැමරා එකක් පාවිච්චි කරන්නේ? හරිද? ඔන්න ඕක ඔතන. එතකොට ඕක එක කෝණ එකක්. දැන් අපි යනවා ස්වීට් ස්පොට් එක කියලා අපි කියන තැනට. ඒක තමයි ඉනෝවේෂන් එකක් තියෙන ලස්සන තැන. දැන් බලන්න වෙන්නේ ප්‍රොඩක්ට් එක මම දන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා. මේක මම zoom කරලා පෙන්වන්න බලන්න. පොඩ්ඩක් පිටිපස්සට ගන්න මම තප්පරයක් ඉන්නවා ආත් එක්ක ප්‍රසන්. බලන්න මේක තියෙන තැන මේක යුනික්නස් කියන එකත් උඩම තියෙන්නේ. වැලියු එකත් උඩම තියෙන්නේ. ලොකු වැලියු එකක් තියෙනවා. ඒ වගේම හරිම යුනික් ප්‍රොඩක්ට් එකක්. බලමු පොඩ්ඩක් වන් කළා මොකද කියලා. ඒගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් කුඩයක් වැස්සට අරන් ගියපුවාම ඉහළගෙන ගියාම වැස්සට තෙමුණට පස්සේ වතුර ගොඩාක් කුඩේ තියෙනවා. ඊට පස්සේ අපි මොකක් හරි ගේ ඇතුලට හරි කොහෙට හරි මේ ඉන්ඩෝර් සෙටින් එකකට ගියපුවාම කුඩේ ඇකුලපුවාම වතුර කොම් පොළොවට පෙරෙනවා. හරි කරදරයිනේ. ඉතින් කවුරු හරි හිතුවා මේ කුඩයක් නිර්මාණය කරන්න ඔන්න ඉන්වෙන්ෂන් එකක් අනිත් පැත්තට වහන්න පුළුවන්. හරිද? එතකොට වතුර ටික කුඩේ ඇතුලේ ලස්සනට රැඳිලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය තැනකට ගිහිල්ලා ඇරලා අපහු වේලන්න පුළුවන් නේ. හරිද? මෙන්න බලන්න හරිම ලස්සන ඉන්වෙන්ෂන් එකක්. මේ ප්‍රොඩක්ට් එක විකුණලා මල්ටි මිලියනර්ස්ලා වෙච්ච කීප දෙනෙක් ඉන්නවා මම දන්න. හරි? මේක විකුණලා. ඒ කියන්නේ මේක උණු කැවුම් වගේ සමහර රටවල විකිනලා ගියා මේ ප්‍රොඩක්ට් එක. මොකද අර මම කිව්වා වගේ ඔන්න එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? අපිට ප්‍රශ්න දාන්න මේක හරි. ඔන්න එහෙම වුණාම මොකද වෙන්නේ? එහෙම වුණාම ඒ ඉන්වෙන්ෂන් එක මොකක් බවටපත් වෙන්නේ? ඉනෝවේෂන් එකක් බවටපත් වෙනවා. ගොඩාක් ජන කොට්ටාශයක් එක වැළඳ ගන්නවා. ගොඩාක් අයගේ ජීවිතේට වැලියු එකක් එකෙන් ඇඩ් කරනවා. පොඩි දෙයක්. නමුත් ඇඩ් කරනවා. ඉතින් මේ වගේ කුඩයක් තියෙනවා නම් හරි ෂොක්නේ. වැස්ස වෙලාවට ඉහළගෙන ගියා අනිත් ටක් ගාලා මෙහෙම කරලා අනිත් පැත්තට අකුලන්න පුළුවන් වතුර පෙරෙන්නේ නැති වෙනවා. අන්න ස්වීට් ස්පොට් එක. ඉතින්
ඒ වගේ අන්න මෙන්න මේක ගැන පොඩි අදහසක් ලබා ගන්න. ඔයා කරන්න යන වැඩේ මේක කොතනද තියෙන්නේ කියලා පොඩි අදහසක් ඔයාට ක්‍රියේටිව් අයිඩියා එකක් ආවොත් ඒක ඉන්වෙන්ෂන් එකක් බාර පරිවර්තන කරගෙන යනවනම් මෙන්න මේ ස්කේල් එකේ කොහෙද තියෙන්නේ මම ඔය කෝනර්ස් හතර පෙන්නුවේ ඔයාගේ ඉනෝවේෂන් එකක් කරන්න ඔයා බලාපොරොත්තු වෙනදී ඕකේ කොහෙද තැනක තියෙන්න පුළුවන් මේ කොතනද තියෙන්නේ කියන එක ගැන පොඩි අදහසක් ගන්න උත්සාහ කරන එක හොඳයි කියලා මට හිතෙනවා. ඔන්න ඕක තමයි ඊළඟ thinking pattern එක හිතන්න ඕන right කොහෙද මේක තියෙන්නේ. ඊළඟට හරි put it to action quickly හරිද මම වාට ඒ කියලා කියන්නම් ඒ කියන්නේ මෙන්න මේක මම ඇත්තටම TED Talk එකකින් තමයි ඉස්සල්ලාම දැක්කේ මට ඇත්තටම මතක නෑ මේක කරපු නෝනා මහත්තයා කවුද කියලා මට මතක නෑ සමා වෙන්න ඕනේ එහෙම කෙනෙක් මේක බලන්න හේතුවක් නැහැ සාමාන්‍යයෙන් මේක ඉංග්‍රීසි කෙනෙක් කරලා තිබ්බේ නමුත් ඇත්තටම සමාවෙන්න මම මේක ඒ පුද්ගලයාගේ නම කිව්වනම් හොඳයි මෙතන මම TED Talk එක දැක්කේ හැබැයි මට අවශ්‍ය වුණා මේක මටත් උත්සාහ කරලා බලන්න මම වැඩ කරන කණ්ඩායම එක්ක ඒ පුද්ගලයා කියපු දත්තේ හරියටම හරි. මෙන්න මේක කතන්දරේ. ඔයගොල්ලෝ සමහරට අහලා තියෙදි මේ ගේම් එකක් තියෙනවා මේ ඒ ගේම් එකේ අපි කණ්ඩායම් ව්‍යාපෘති කරනකොට දෙන්න පුළුවන් ගේම් එකක්. ඒගොල්ලන්ට අපි දෙනවා ස්පැගති. ඔයගොල්ලෝ දන්නවා ස්පැගති කියන්නේ හරිම සිහින් නිකන් ඉරටු අපි ඉරටු කියමුකෝ ලංකාවේ භාවිතා කරන විදිහට අපි දෙනවා පොඩි ඉරටු කූරු ටිකක් ඊට පස්සේ මේ අර ඩක් ටේප් ටිකක් නූල් චුට්ටක් සහ මාෂ්මෙලෝ එකක් දෙනවා. දීලා කියනවා නියමිත කාලයක් ඇතුළත තමන්ට හදන්න පුළුවන් උසම ස්ට්‍රක්චර් එක හදලා ඒකට මාෂ්මෙලෝ එක තියන්න කියලා. හරිද? මාෂ්මෙලෝ එක තියන්න ඕන නැත්තම් ලකුණු නැත. දැන් මේක කරනකොට මේක කරද්දි මම දැකපු දේත් ඒ TED Talk එකේ කෙනා දැකපු දේට හරිම සමපාත වුණා. මම ඒකයි මේ ඔයාලට කියන්න හැදුවේ. ඒක තමයි මෙන්න මේක. අපි මේක දුන්නහම ව්‍යාපාරයක් ඇතුලේ වැඩ කරන අයට ඒ කියන්නේ ව්‍යාපාරයක් ඇතුලේ මම ඒගොල්ලෝගේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුහුණු කරන අවස්ථා තියෙනවා සමහරලාට. ඒ අවස්ථාවලදී මම එහෙම දුන්නාම ඒගොල්ලෝ තමයි ඊටාම නරකම විදිහට මේක කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හදන උස දැන් උසෙන් තමයි මනින්න ඊට පස්සේ කොච්චර සාර්ථකද කියලා. හරි කොච්චර උස කුළුණක් හැදුවද කියන එක ඒ කාලය ඇතුළත මාෂ්මෙලෝ එක තියන්නත් ඕන. ඉතින් ව්‍යාපාරයක් ඇතුලේ ඉන්න ලොකු පුටුවල ඉන්න අයත් එක්ක ඉන්න ලොකු ටීම් වලට මේවා දුන්නාම ඒගොල්ලෝ මේක ප්ලෑන් කරනවා. දැන් අපි දෙනවා සාමාන්‍යයෙන් විනාඩි 15ක් කරලා හදලා. මේ විනාඩි 15ක් හදන්න දෙන එකෙන් විනාඩි 13ක් කරනවා ප්ලෑන් කරනවා මේක. හරිද? කතන්දර ගොඩයි. එහෙට අඳිනවා මෙහෙට අඳිනවා ඩයග්‍රෑම්ස් අඳිනවා. හරිද? සමහර කට්ටිය ෆිසික්ස් උත් ගෙනල්ලා කියනවා නෑ මෙහෙම කරමු. අන්තිමට විනාඩි 13 විනාඩි වගේ තමයි ප්ලෑන් එක එක්සිකියුට් කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක හදලා මාස්ටර්ලා එක තියද්දි ගොඩක් වෙලාවට කැඩිලා වැටෙනවා. කිසිම කතන්දරයක් නැහැ. හරි සමහරලාට ඒගොල්ලෝ තව එකක් හදා ගන්න පාව බැරි වෙනවා. අන්තිමට මාස්ටර්ලා එක තියෙන තව එකක් හදන්න බැරි වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට සමහරලාට මම මේක දුන්නාම පොඩි ළමයින්ට අවුරුදු අපි හිතමුකෝ ප්‍රයිමරි ස්කූල් මේ වගේ වයසේ ඉන්න ළමයි එක වැඩ කරන අවස්ථාවලදී මම ඒගොල්ලන්ට දීලා තියෙනවා. මම කරන්නේ ඒගොල්ලොත් එක්ක ටිකක් වෙනස් වැඩ. පෞරුෂ වර්ධනයම නෙමෙයි. නමුත් මම ඒගොල්ලන්ට දුන්න අවස්ථාවකදී අවස්ථා කීපෙකදී මම දැක්ක දෙයක් තමයි ඒගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලාම පොඩි මොකක් කරේ හදන මාෂ්මෙලෝ එක තියෙනවා උඩින්. හරිද? පොඩි ස්ට්‍රක්චර් එකක් හදන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ බය නැතුව මේක උස්සලා බලනවා තව. හරිද? ඉක්මනට දැන් අර වගේ බිස්නස් එකක් කරන ගෲප් එකක් වැඩිහිටියෝ එක්ස්පීරියන්ස් තියෙන ප්ලෑන් කරන්න දන්න හරි බුද්ධිමත්තු ගොඩකට දුන්නාට පස්සේ විනාඩි 15 විනාඩි 13ක් ප්ලෑන් කරලා එකක් හදලා try කරන එක වෙනුවට ඒ පොඩි ළමයි ඒ විනාඩි 15 ඇතුළත සමහරලාට 3-4 සැරයක් විවිධාකාර ටවර්ස් හදලා try කරනවා. try කරලා ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් එක අන්තිමට හරිම හොඳයි. හරිම ශක්තිමත්, හරිම උසයි. ඉතින් ඔන්න ඔය එක තියෙනවා. ඒකයි මම කිව්වේ ක්‍රියේටිව් අයිඩියා එකක් ලෝක වෙනස් කරන්න ආසාවක් තියෙනවා නම් ඒකට ක්‍රියේටිව් අයිඩියා එකක් තියෙනවා නම් ඒකට පොඩි ඉන්වෙන්ෂන් එකක් ඇති කරගෙන තියෙනවා නම් put it to action. ඒක වෙළඳපොළට පබ්ලික් එකට මුදා හරින්න. මොකද අමතක කරන්න එපා. ඔයාගේ ඉන්වෙන්ෂන් එක, ඔයාගේ ක්‍රියේටිව් අයිඩියා එක ඉනෝවේෂන් එකක් කරන්න බලය තියෙන්නේ පබ්ලික් එකට. ඔයාට නෙමෙයි. ඔයා කොච්චර අඳුරු කාමරයක ඉඳගෙන හරි එහෙම නැත්නම් World Trade Center එකේ මුදුනේ ඉඳගෙන ප්ලෑන් කරා වැඩක් නැහැ. ඒක පබ්ලික් එකට යන්න නැත්නම් පබ්ලික් එකට ගියාම තමයි ඒක ඉනෝවේෂන් එකක්ද නැද්ද කියලා ඔයාට දැනගන්න හම්බෙන්නේ. ඒකින්ද හරි ඔයාට හරි ඔයා කන්න අපිට දැනගන්න හම්බෙන්නේ. ඒ නිසා ඒ ගැන අවධානයක් යොමු කරන්න. ඒක තමයි ඊළඟ ක්‍රියේටිව් තින්කින් පැටර්න් එක ඇක්ෂන් එකට දාන විදිය ගැන හිතන්න ඉක්මනට. පොඩි හැබැයි ඇක්ෂන් එකට දානවා කියන්නේ මොකක් හරි ජරාවක් එළියට දානවා කියන එක නෙමෙයි. හරි ඔයාගේ ඉන්වෙන්ෂන් එකේ මූලික ස්ටෑන්ඩඩ් එකක් ඔයා හදාගන්න. ඒ ස්ටෑන්ඩඩ් එක ඉම්ප්ලිමන්ට් කරන්න. හැබැයි ඒක ඉක්මනට කරන්න. ප්ලෑන් කර අවුරුදු ගාණක් ඉන්න එපා. හරි ඊළඟට
මම කියන්නේ කම එක තමයි before and after කියන එක. මම මේක පොඩ්ඩක් හාස්‍යෝත්පාදන විදිහට හදන්න හැදුවා. මේ තමයි before public release. before public කියන්නේ ඔයාගේ දැන් ඉන්වෙන්ෂන් එකක් කරන්න යනකොට ඉනෝවේෂන් එකක් බවට එක පරිවර්තනය කරන්න යනකොට ක්‍රියේටිව් අයිඩියා එකක් ගේනකොට එක එක කතා කියනවා. විවිධාකාර කතා කියනවා. හරිද? දැන් ඒව ගැන කතා කරන්න ගියොත් මේ ප්‍රසන්ටේෂන් එක තව පැය 7-8ක් යන්න ඉඩ දෙනවා. මොකද ඕගොල්ලෝ දන්නවා මේ ලෝකේ වෙනස් කරපු ඉනෝවේෂන්ස් ගොඩක් ඒවා ඉන්වෙන්ෂන්ස් විදියට තියෙන කාලේ ඉන්වෙන්ෂන්ස් විදියට ගොඩනැං වෙන කාලේ කොච්චර කට්ටිය ඒවට ඕක වැඩ කරන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. පිස්සුද? ටීවී එකට රූපවාහිනිය හදනකොට කොච්චරයි කියපේවා තියෙනවද? බොහොම විහිළු ජනකයෝ. ඒ වගේම ගුවන් යානය හදනකොට ඔය වගේ මේ ස්ටීව් ජොබ්ස් iPhone එක හදනකොට ඔය වගේ ඕගොල්ලෝ දන්නවා මේ ප්‍රොඩක්ට් එකක් හරි ඉනෝවේටිව් අයිඩියා එකක් සමාවෙන්න ඉන්වෙන්ෂන් එකක් ගොඩනගන්න හදන වෙලාවේදී වටේ ඉන්න අය කියනේම ගණන් ගන්න එපා වැඩි. ඒ before public release ඔයා ඒක සමාජගත කරන්න කලින් අහන්න එපා. තමන්ගේ වැඩේ කරගෙන යන්න. විශ්වාසන්ත කට්ටියකින් විස්තර ගන්න තමා ගරුකල යුතු කට්ටියකින් ඒ ඉන්පුට්ස් ගන්න. මම කියන්නේ තමන්ට ඕන දේම කරන්න එපා. නමුත් මේ ඒ තමන්ගේ විෂන් එක තියාගෙන යන්න මොකද්ද මම මේ එළියට දාන්න හදන්නේ කියලා දාන්න කලින් හැබැයි දාපු ගමන් එළියට ගියාට පස්සේ ඔයා කනපිට වෙන්න ඕන තත්ත්වේ. මොකද කිව්වනේ ඉන්වෙන්ෂන් එක වාගේ වෙන්න පුළුවන්. හැබැයි ඉනෝවේෂන් එකක් කියන්නේ එළිය කට්ටිය තමයි තීරණය කරන්නේ ඒක ඉනෝවේෂන් එකක්ද නැද්ද කියලා. ඒක නිසා ඔයාගේ යූසර්ස්ලා කියනවා නම් ඒක මෙහෙම නෙමෙයි අපිට මෙහෙම ඕන හරි එහෙම නැත්නම් ඔයා හිතුවට වඩා සම්පූර්ණ වෙනස් විදිහේ යූසර්ස්ලා එන්න පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි මොකක් හරි ඉන්වෙන්ෂන් එකක පාවිච්චිය යූසර්ස්ලා ඔයා හිතපු ක්‍රවුඩ් එක නෙමෙයි ඊට වඩා හරිම වෙනස් ක්‍රවුඩ් එකක් වෙන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්න. මම දන්න මගේ සේවාදායකයෙකුට එයාට අවශ්‍ය වුණා ඔන්ලයින් බිස්නස් එකක් කරන්න. ඉතින් එහෙම කරලා එයා පිමුරුපත් ඇඳලා මාත් එක්ක ටිකක් වැඩ කරලා මම විස්තර ටිකක් කියලා කොහොම හරි ඉදිරියට ගිහිල්ලා එයාට අවශ්‍ය වුණා මේ ඔය මට මතක විදිහට ස්නීකර්ස් ඕඩර් කරාට පස්සේ කස්ටම් print කරලා දෙන සර්විස් එකක් තමයි එයා කරේ ඔන්ලයින් බිස්නස් එකක්. ඉතින් එයා ටාගට් කරේ සම්පූර්ණයෙන් අවුරුදු 15ත් 20ත් අතර තරුණ ප්‍රජාව. මොකද එයා හිතුවා ඒගොල්ලෝ තමයි මේ බිස්නස් එකේ ඔඩියන්ස් එක කියලා. හැබැයි මම එතකොට එයාට මුලින්ම කිව්වා එහෙම නෙමෙයි. ඔයා ඉන්වෙන්ෂන් එකක් කරලා ඒක ඉස්සරහට දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ එන විදිහට හදාගන්න පුළුවන් බිස්නස් එක කොහොමද වෙන්නේ කියලා හදාගන්න පුළුවන් කියලා. ඉතින් මෙයා මේක ලොන්ච් කරාට පස්සේ මාසයකට දෙකකට පස්සේ මට කිව්වේ හරි පුදුම වැඩක් මගේ ප්‍රොඩක්ට්ස් වැඩිපුර ගන්න අවුරුදු 40ත් 45ත් අතර අම්මලා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ තරුණ ළමයින්ට ප්‍රොඩක්ට්ස් ගන්න අම්මලා. එතකොට මෙයා ටාගට් කරපු ඔඩියන්ස් එක නේ වෙන ඔඩියන්ස් එකක් තමයි ප්‍රොඩක්ට් එක ඇත්තම ගන්න. හරි. පාවිච්චි කරන්න අර ඔඩියන්ස් එක වෙන්න පුළුවන්. නමුත් ගන්න වෙන ඔඩියන්ස් එක. ගන්න වෙන කස්ටමර් බේස් එක සමාන. ගන්න වෙන කස්ටමර් බේස් එක. ඉතින් එතකොට එයාගේ මොඩල් එක එයා ටක් ගාලා වෙනස් කරා හැමදේම ඒ ක්‍රවුඩ් එකට කේටර් කරන විදිහට. ඉතින් මම කියන්නේ අන්න ඒකයි. after public release ඔයා අහන්න ඕනේ ඊට පස්සේ. ඊට කලින් අහන්න එපා. ඊට පස්සේ හොඳට අහන්න පුරුදු වෙන්න ඕන. හරි. ඊළඟට අවසාන වශයෙන් හරිම වැදගත් එකක් මේක. ඒක තමයි මේ improve වෙන්න, තවත් innovate කරන්න, ඒ වගේම adapt වෙන්න. ඇයි මම මේක කියන්නේ? මේක ගැන ඔයගොල්ලෝ දන්නවත් ඇති. නමුත් මොකද Yahoo වලට උනේ? කෝ Yahoo? මම පොඩි කාලේ Yahoo තමයි ලොක්කා. search engine කියලා කිව්වොත් Yahoo වලින් තමයි ඔක්කොම කෙරුණේ. ඉතින් Yahoo improve වෙන එක improvement පැත්ත ගැන හිතුවා මදි. ඇත්තටම continuous improvement CI කියන පැත්ත ගැන හොඳට මඩුයි හිතුවා Yahoo. ඉතින් ඔන්න Yahooට විචාරේ දැන් Yahoo කවුද පාවිච්චි කරන්නේ? මම පාවිච්චි කරලා නැහැ අවුරුදු 15කින් එහා මෙහා පාවිච්චි කරලම නැහැ Yahoo. වැරදිලා හරි මොන හරි එකකින් ගිහිල්ලා આવොත් තමයි නැත්තම් Yahoo පාවිච්චි වෙන්නේ නැහැ. improve නේ නැහැ. ඊළඟට Kodak එකට මොකද උනේ? Kodak කියන්නේ පින්තූර ගන්නවා ෆොටෝග්‍රැෆි කියන එකේ දැවැන්තෙක් ලොක්කෙක් ඉදිරියෙම හිටියේ. ඔයගොල්ලෝ සමහරට දන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. Kodak තමයි පළවෙනියටම ඩිජිටල් කැමරා එකක් හැදුවේ 1975 දී. 1975 දී ඩිජිටල් කැමරා එකක් හැදුවේ. මොකද කරේ Kodak එක හදපුවාම Kodak කරපු වැඩේ තමයි ඒ ප්‍රොඩක්ට් එක කිල් කරපු එකටක් ගාලා ෂෙල්ෆ් කරා කියලා කියන්නේ ඒගොල්ලෝ කිව්ව නෑ මේක පබ්ලික් දාන්න නෑ අපි. හරි මොකද ඇයි ඩිජිටල් කැමරා එකක් ආවොත් ඒගොල්ලෝගේ ඒ වෙනකොට රන් වෙමින් තිබ්බ ප්‍රොඩක්ට් ලයින් එක සම්පූර්ණයෙන්ම ඊට කලින් රීල් දාන කැමරාස් නැති වෙලා අපායට යන්න පුළුවන් කියන වැඩක් බය නිසා මට මම හිතන්නේ එතනදී ඒගොල්ලෝ ඇඩැප්ට් වුනේ නැහැ. ඒ ඉනෝවේෂන් එකත් එක්ක ඇඩැප්ට් වෙලා ඉදිරියට ගියේ නැහැ.
ඒක ෂෙල්ෆ් කරා ඔය ඔයගොල්ලෝ පේන්නේ මම ඔව් දැන් රංජිත් ඒක කාර්යම හැවත්තේ නමුත් මට පේන්නේ මෙන්න මේක තමයි ඒ කැමරා එක ඒගොල්ලෝ ඉස්සල්ලාම හදපු. නමුත් ඒක එහෙම ඒගොල්ලෝ ෂෙල්ෆ් එකට දැම්මා. ඊට අවුරුදු මම හිතන්නේ 5කට 6කට පස්සේ වෙන ආයතන වලින් ඩිජිටල් කැමරාව ඉදිරියට ගෙනල්ලා ඒ වෙනස ඇති කරගත්ත අනිත් ආයතන වලින් මොන මේගොල්ලෝ උඩින් ඉන්වෙන්ට් කරලා ඉස්සරහට ගියා. ඔබතුමාට කෙටි විවේකයක් ලබා දීම ඉන්වෙන්ට් කරලා ඒව ඉනෝවේෂන්ස් වලට වත් වුණා. ඒ නිසා හැම වෙලේම කල්පනා කරනවා ඔයා ඉනෝවේෂන් එකක් කරලා ඒක සාර්ථකව ඉදිරියට ඔයා ඉන්වෙන්ෂන් එකක් කරලා ඒක ඉනෝවේෂන් එකක් කරලා ඒක සාර්ථක වෙලා තියෙනවනම් ඊළඟට බලන්න කොහොමද තවත් ඉන්වෙන්ෂන් එකක් කරලා ඉනෝවේෂන් එකක් විදියට ඒ ප්‍රොඩක්ට් එකම ඉම්ප්‍රූව් කරන්නේ හරි ඒ ප්‍රොඩක්ට් එක සමහරවිට නැති කරන්න වෙන්නත් පුළුවන්. හොඳ උදාහරණයක් කියන්න. Apple සමාගමෙන් ගොඩක් අදන්නත් Apple සමාගමෙන් කරපු iPods කියන එක ඒගොල්ලොන්ගේ සමාගමට ලොකු රෙවෙනියු එකක් ගෙනාපු දෙයක් බවට පත් වෙලා තිබ්බ කාලයක්. හැබැයි ඒ සමාගමෙන්ම iPhone එක දාලා බොහොමත් ස්තුතියි රන්දික විජේසිංහ මහත්මයාණෙනි මේ වටිනා iPhone එක සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් තියෙනවා. එතුමන් ඒගොල්ලෝ බයෝන්නේ සමග product එක Q&A කියලා සෙෂන් කරන්නේ. සහ යොමුවට මම විශේෂ දැනුමක් කරන්න තිබෙනවා. අද දිනේදී නවෝත්පාදන චින්තන රටා පිළිබඳව ඔබගේ අවබෝධය සහ දැනුම වඩා ස්ථාවර වූවායයි අප සිතනවා. ඉතින් ඒ ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගැනීම සඳහා අත්කලක් වීමට ජූලි මස 16 වෙනි දින රාත්‍රී 7ට මෙම දෙවන දිගහැරුම innovation sustainable development and opportunities for youth ලෙසින් දියත් කිරීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකා නෑනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුරු ජංගම දුරකථනයේදී සමනිර්මාතෘ හිමිනන්ද ජයවීර මහත්මයා සහ විභව සොලියුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී තුරු ජංගම යෙදුමෙහි සමනිර්මාතෘ සමාජ ව්‍යවසාය හසන් පාදකවල මවුස් එක අරගෙන ඉවරලා එයා ඒ වෙලාවේ වැඩ කර කර ඉන්න Apple එකේ IQ lab හරහා ඔබ හමුවන විද්‍යා මේ මවුස් එක මෙන්න මේක හදලා ගන්න. ඒ කන්සෙප්ට් එක අරගෙන. ඉතින් ඔන්න ඒක ඉස්සරහට ආව ඒ විදියට. ඒ ප්‍රධාන නිසා සාකච්ඡාවක් අනතුරුව විශ්වවිද්‍යාල සිසුන් අතරින් තෝරාගත් අපි ඉනෝවේට් කරන්න ඒ වගේම ඇඩැප්ට් කරන්න සම්මානය අමතක කරන්නේ. පදනම් කරගෙන ඉතින් ඔන්න ඔහොම නිර්මාණය තමයි අද ප්‍රසන්ටේෂන් එකේ මම ඔයගොල්ලන්ට දෙකක් කියන්නේ පිළිබඳව සාකච්ඡාවක් සිදු කිරීමට සූදානම්. මම වෙලා නියමිත කාලය ඇතුළත මේක ඉවර කරගත්තා කියලා. අපි එහෙනම් සූදානම් මම හිතන්නේ කඩමණිය ෆුඩ් බැංක් සමගින් එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජංගම යෙදුමක් භාවිතයෙන් අතිරික්ත ආහාර ද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් අවශ්‍යතාවය ඇති පුද්ගලයින්ගේ කුසගින්නට සහනයක් වීම සඳහා ආරම්භ කළ Food for All ව්‍යාපෘතියත් එමෙන්ම පාසල් සිසුන් උපාධි අපේක්ෂකයින් වෘත්තීය පුහුණුවේ නියැලෙන්නන් රැකියා විරහිත සහ ස්වයං රැකියාවක් හිමි යුතු තාරුණ්‍ය ආදී විවිධ සමාජ මට්ටම් වල සිටින්නන් මුහුණ දෙන ප්‍රශ්න විසඳාලීමට මඟ පෙන්වමින් ඔවුන්ට අවශ්‍ය සම්පත් ලබා දීමෙන් නව අදහස් යථාර්ථයක් බවට පත් කරලීම උදෙසා ඔවුන්ව අභිප්‍රේරණය කරමින් අධ්‍යාපනය නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය අරමුණු කරගත් ජෙනරේෂන් ඇල්ෆා ව්‍යාපෘතියත් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ඔබ හමුවේ තැබීමට එදින බලාපොරොත්තු වෙනවා. එසේනම් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා Q&A සැසිය ආරම්භ කරමු. මේ සඳහා අද දිනේ අපගේ විශේෂ ආරාධිත රන්දික විජේසිංහ මහත්මයාට ආරාධනා කර සිටිනවා. මම සූදානම්. ඉතින් රන්දික විජේසිංහ සර් අද Zoom තාක්ෂණය ඔස්සේ අපිට ප්‍රශ්න කිහිපයක්ම යොමු වී තිබෙනවා. මම පළවෙනි ප්‍රශ්නය ඔබතුමාට යොමු කරන්නම්. I feel in Sri Lanka basically no chance on process, service and social innovations. So what are the key points we should follow when approaching a creative invention on service and process field in Sri Lanka? That's a good question, right? And it's a loaded question, to be honest. So, is it okay if I answer this in English, or how do you want me to proceed? Man Sinhalin kiyannada? Man Sinhalin kiyanna It's okay, sir. Mama Sinhalin kiyanna. The English karan. Mokada godak ay Sinhala ilala tibuna nisa. Okay, sir. It's no problem. I think if it is English, that will be also okay. Okay then.
Okay, so I'll go for English for the time being then. Again, as I said, it's a loaded question. It's a really good question and something that I think about all the time, obviously, and I think most of you think about it as well in your own way. Um, I don't think I mean, the question says we don't basically have a chance. I mean, I think we do have a chance. The real question is, where do we actually ignite the sparks of innovative thinking patterns, right? Where should we start it from? I think this is the most challenging aspect of this whole process. It personally took me a really long time to think outside of the box, if you want me to put it that way. So for example, you can see that some of these thinking patterns are implemented through different cultures very differently. For example, when I work with young people from, as you know, I'm in Australia, when I work with young people from Australian backgrounds, and when I see the education system, again, I'm not blaming our education system. I'm one of those people who immensely benefited from Sri Lankan free education system. So thank you for everybody who contributed to that process. However, there's definitely a gap when it comes to thinking outside of the box, innovative thinking, right? So I can see that Australian students, for example, the school system, they really encourage students all the time to come up with something new. So rather than, for example, when the teaching process happens, rather than just saying something and writing something on the board, and so students are copying that, rather than that, they always ask students to go and do your own research, come up with a solution for this particular problem. So they might give them a problem and say, hey, tomorrow when you come back to school, why don't you come up with a solution for this problem? Why don't you go and research and see if you can think of a solution for this problem, right? And look, I'm very impressed when I see things like that, because sometimes when we present those problems to young people, young minds, they actually flex their creative thinking muscles, right? And then some of them have come up with marvelous answers and inventions, for example. Okay, so will they turn to be innovative approaches? We don't know that. But that thinking process, that process has to be implemented, has to be taught at early stages. That's what I believe. We are trying to make a difference here. This is why you guys are working on this as well, and I'm doing my best right now through this presentation as well to sort of implement those things, sow the seed, if you want to call that. So yes, I think we have a chance, but I think we have to start early. So teachers, if you are here by any chance, university lecturers, if you are here by any chance, I mean, think about this, right? I mean, we don't have to pass knowledge just like a block of ice, right? We don't have to do that. We have to actually ignite the sparks of innovative thinking patterns when we are teaching our students, right? We are like, hey, think about this. Think on your own. What do you think? Don't come back with an answer that's on the book already. Think something else. It doesn't matter even if it's completely nonsense, but come up with something new. Anyway, I think that'll do. Is that all right? Also, ඒක බොහොමත්ම සම්පූර්ණ පිළිතුරක්. ඉතින් අපි යමු මීළඟට දෙවෙනි ප්‍රශ්නය සඳහා. මෙයත් සෝමතාක්ෂණ ඔස්සේ යමු වන ප්‍රශ්නයක්. දේශීය චින්තනය innovations වලට යොදා ගන්න පුළුවන්ද? පුළුවන් නම් ඒ කොහොමද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේක තමයි මගේ ඊළඟ පොයින්ට් එක. මම දන්නේ නැහැ කවුරු හරි ප්‍රශ්න අහපු හරි තෝරපු හරි කට්ටිය ඉතාම හොඳ ඒවා තෝරලා තියෙනවා මට හිතෙනවා. මම මගේ රාමෝ නාලිකාව හරහා කරන්න එක දෙයක් තමයි ඒක. මොකද මේ විශාල ලෝකේ අපි ඉදිරියට එන්න නම් අපි ගාව මේ වෙනකොට තියෙන සියලුම ආකාරයේ දැනුම් පද්ධතීන් පිළිබඳව හොඳ අදහසක් අරගෙන ඒ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළවල් අපි ඉම්ප්ලිමන්ට් කරලා ඒ වගේ තියෙන දැනුම අපි අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට එළියට දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒකෙන් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් කියලා. මේවා අදහස් පමණයි. මේවා කරලා මම කියවනේ දැන් මේවා නිකන් ක්‍රියේටිව් අදහස් විතරයි. හැබැයි අනිවාර්යෙන් පුළුවන්. ගැටලුව තියෙන්නේ දැන් මම මෙතන කියන්න කැමති නැහැ මොකද මේක වෙනම පැත්ත කරන්න පුළුවන් මේ සාකච්ඡාව. නමුත් ගැටලුව තියෙන්නේ කනගාටුවට කාරණේ මේ වෙනකොටත් සමහර වෙනත් බටහිර රටවල් වලින් සහ වෙනත් රටවල් වලින් ඒ දේ මේ වෙනකොටත් කරනවා සමහරලාට. ඒ කියන්නේ අපේ රටට ඇවිල්ලා හෝ වෙනත් ආසියානු රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල තියෙන concepts දැනුම පරණ දැනුම් පද්ධතීන් වල දැනුම. පරණ දැනුම් පද්ධතීන් වල ඒ දැනුම් පද්ධතීන්
මිනිස්සුන්ට තේරුම් කරන්න ඒ කාලේ පාවිච්චි කරපු ස්ටෝරි ටෙලිං වල තියෙන කතන්දර ටික අමතක කරලා ඒ ස්ටෝරීස් වලින් එන ගැම්ම එහෙම නැත්නම් අර අපි ගැම්ම කියලා කියනවනේ ඒ ගැම්ම ඒව අමතක කරලා ඒ දැනුම් පද්ධතින් පිටිපස්සේ තියෙන ප්‍රායෝගික එලිමන්ට්ස් අරගෙන ඒව ප්‍රොඩක්ට්ස් විදියට කන්වර්ට් කරලා ගොඩාක් ඉස්සරහට ලෝකෙටම බෙදා දෙන අවස්ථාවක් තියෙනවා. සමහරලාට මගේ YouTube නාලිකාව බලපු කට්ටිය දකින්න ඇති මම මලවිආරච්චි මහත්මයා කියලා අධිමානසික බල සහිත ලෞකික ධ්‍යානලාභියෙක් පිළිබඳව එපිසෝඩ් එකක් කරා. මම ඒක කරේ එතුමාව අප්‍රෝච් කරලා තිබ්බා බටහිර ඖෂධ සමාගමක ප්‍රධානියෙක් විසින් එක්තරා අවස්ථාවක. කැමතිද අපේ ලැබ්ස් වලට ඇවිල්ලා පරීක්ෂා කරන්න? මොකද අපි කැමති ඔයා හරහා ප්‍රොඩක්ට්ස් හදලා බලන්න ටෙස්ට් කරලා කියලා. මම කියන්නේ ඒ වැඩ කටයුතු ඒ වගේ සිද්ධ වෙනවා හැම වෙලේම. ඉතින් මම ඒකයි ඇත්තටම කියන්නේ අපි හැම වෙලේම ඒ ගැන උනන්දු වෙන්න ඕන කියන එක මම කියන්නේ. ගැම්මක් ගන්න නෙමෙයි අපේ තියෙන දැනුම් පද්ධතීන් වල තියෙන දැනුම් ප්‍රායෝගිකව උකහාගෙන කොහොමද අපි එළියට දාන්නේ කියන එක තමයි මම ඇත්තටම හැම වෙලේම කියන්නේ පුළුවන්. මම කියන්නේ පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන්. ඒක මේ වෙනකොටත් වෙන જાතීන් කරනවා වෙන රටවලින් කරනවා අපේ දැනුම අරගෙන යම් මට්ටමකට හැමදේම නෙමෙයි. ඒක අපි අතට ගන්න පුළුවන් නම් හොඳයි. චුට්ටක් නිවැරදි කිරීමක් කරන්න. මම මෙතනදී කොයි වෙලාවකවත් කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම දේවල් අපි තමයි කරේ අපෙන් අරගෙන හොරකම් කරගෙන ගිහිල්ලා කවුරු හරි කරා කියලා කියනවා මේ කීයටවත්. එහෙම නෙමෙයි කියන්නේ. මේ වෙනකොටත් ප්‍රායෝගික දේවල් සමහර දේවල් මේ ආසියානු දැනුම් පද්ධතියෙන් උකහාගෙන ගිහිල්ලා වෙනත් සමාගම් විසින් එළියට දෙනවා. ඒගොල්ලොන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලෝ කරන්නේ නිවැරදි දේ. ඒගොල්ලෝ කරන්නේ ඉන්වෙන්ෂන් එකක් ක්‍රියේටිව් දෙයක් ගේන එක අපේ දැනුම් පද්ධතියෙන් බේස් කරගෙන. ඉතින් ඒක ඉනෝවේෂන් එකක් බවට ඒගොල්ලෝ ප්‍රසාරණය කරගන්නවා හිමීට. ඉතින් අපිට කරන්න පුළුවන්. ඔව් සර්. එහෙනම් අපි ඊළඟට නැවතත් අපිට තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් යොමු වුණු ප්‍රශ්නයක්. මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නම් සර්. එහෙනම් clearly there is a connection between the prevailing economy of the world and innovative thinking patterns. Could you please elaborate on this point? All right. I think I answered that in the first question as well. I think that so what I see is that the education system itself, it's formulated in a certain way that encourages innovative thinking patterns. I think that's the answer. I think I've already given that answer before. That's what I think, because when I look at that chart, when I look at that plot, I can see that most of the, not all, but most of those cultures who are on the top, they do have that element of go and create your own thing in all levels of the society. So බොහොමත්ම ස්තුතියි සර් මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දුන්නාට. ඊළඟට Facebook live streaming හරහා ඔබතුමාට යොමු වෙච්ච ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නය තමයි lateral thinking කියන හැකියාව තියෙන්න ඕනෙමද ඉන්වෙන්ෂන් එකක් කරන්න? හොඳ ප්‍රශ්නයක්. So lateral thinking කියන හැකියාව තියෙන්න ඕනෙමද කියන එක නෙමෙයි ගැටලුව. lateral thinking කියන හැකියාව කොච්චරක් උදව් වෙනවද ඉන්වෙන්ෂන් එකක් කරන්න, ක්‍රියේටිව් දෙයක් කරන්න කියන එක. මම කියන්නේ ලොකුවට බලපානවා කියලා එක. එහෙම හැම වෙලේම අවශ්‍යයි කියන්න බෑ. දැන් lateral thinking කියන එක ගැන අදහසක් නැති අයට මම පොඩ්ඩක් කියන්නම් මේ ඉංග්‍රීසි වචනේ. lateral thinking කියන්නේ පුළුල්ව හිතන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ලොකු පරාසයක දේවල් එක සැරේ ග්‍රහණය කරගන්න, හිතන්න, දැනගන්න පුළුවන් කියන අදහස. වටේම බලන්න පුළුවන් කියන එක. හරි? මම කියන්නේ ඒක වැදගත් කියලා. මට මෙතන නම් කරන්න මේ වෙලාවේ අමාරුයි. නමුත් ඉන්වෙන්ෂන්ස් ගණනාවක් තියෙනවා. ඒ වගේ එක ෆීල්ඩ් එකකට ගෙනල්ලා තියෙන ඉන්වෙන්ෂන් එකක් විදියට වෙන ෆීල්ඩ්ස් වලින්. එතකොට ඒ හරිම වෙනස් එකිනෙකට වෙනස් ෆීල්ඩ්ස් දෙකක දැනුම තියෙන කෙනෙකුට ඒ ඩොට් එක පත් වෙන්න පුළුවන් ඉක්මනට රයිට් මෙන්න මේක මෙතන ගියන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඕක lateral thinking වල වැදගත්කම කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍ය කියන එක නෙමෙයි. ඔයා ක්‍රියේටිව් අයිඩියා එකක් ගේන්න එහෙමත් නැත්නම් ඉන්වෙන්ෂන් එකක් කරන්න යන ගමනේදී ඔයා කොච්චරක් සක්සස්ෆුල් වෙනවද කියන එකට ඍජුවම බලපාන්න පුළුවන් වගේ lateral thinking capacity එක. ඔව් සර්. ඊළඟ ප්‍රශ්නය නැවතත් Zoom තාක්ෂණය ඔස්සේ අපිට යොමු වුණු ප්‍රශ්නයක්. සෑම නවෝත්පාදකයෙක්ම නවෝත්පාදන සඳහා අලෙවිකරණය ඉගෙන ගත යුතුද? නවෝත්පාදනයේ ඉනෝවේෂන් පදනම අලෙවිකරණයද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඒ ගැන අද අන්තිමට පොඩ්ඩක් හරි කතා කරන්න හිතලා මම ඒක පොඩ්ඩක් එහෙම කරා. මොකද ඒක වෙනස් වෙයි කියලා හිතලා මම අපට අවශ්‍ය දෙයි. පැහැදිලිවම අලෙවිකරණය කියන එක නවෝත්පාදනයේ නෙමෙයි.
නව්‍යකරණයේ කොටසක්. ඇත්ත මම හිතන්නේ ඔයා අහලා තියෙන්නේ අහපු කෙනා අහලා තියෙන්නේ නවෝත්පාදනය කියලා මම ෆ්ලයර් එකේ තිබ්බ හින්දා මේ අහලා තියෙන්නේ ඉනෝවේෂන් එකක් වෙන්න නම් අලවිකරණය අවශ්‍යද කියලා. අනිවාර්යෙන් අවශ්‍යයි. හැබැයි මෙන්න මේකයි කතන්දරේ. අලවිකරණය පමණක් තිබීම මදි. දැන් මම ඒකයි මේ මුලින් කිව්වේ. දැන් අර අපි දැන් ඔයාට කන්න දෙයක් දෙනවා. ඕක කන්නේ ගැරොප්පුවෙන්ද හැන්දෙන්ද කියන එක නෙමෙයි වැදගත්. කන්නේ මොනවද කියන එකයි වැදගත් මුලින්. ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් මේක අපි ගැරොප්පුවකින්ද කවන්නේ හැන්දෙන්ද කවන්නේ අතින්ද කවන්නේ කියලා. නමුත් මේ පිඟානේ තියෙන නූඩල්ස්ද බත්ද මොකක්ද කියන එක වැදගත් ඔක්කොටම වඩා. ඉතින් මම අද ප්‍රසන්ටේෂන් එකේ ගොඩක් මම ගොඩක් කතා කරේ මේ නූඩල් මේ පිඟානේ තියෙන කෑම හදාගන්නේ කොහොමද කියලා. ඉන්වෙන්ෂන් එකක් කරන්නේ කොහොමද නිවැරදි පරිදි ඒක ඉනෝවේෂන් එකක් පැත්තට ගෙනියන්නේ කොහොමද කියලා. හැබැයි ඇත්තටම අලෙවිකරණය කියන එක ලොකු කොටසක් විදිහට එනවා. පැහැදිලිවම එනවා. හොඳ උදාහරණයක් කියන්න. ස්ටීව්ලා දෙන්නෙක් තමයි Apple computer එකට මූලික වුණේ ස්ටීව් වොස්නියක් සහ ස්ටීව් ජොබ්ස්. ඉතින් ස්ටීව් වොස්නියක් දැනටත් ලොකු වාදවාද ගොඩක් තියෙනවා. ස්ටීව් වොස්නියක් තමයි එයා කම්පියුටර් ඉංජිනේර කෙනෙක්. එයා ඇවිල්ලා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්. එයා තමයි මේකේ හાર્ඩ්වෙයාර් පැත්ත අරවම ගොඩාක් බලන්නේ. දිග කතාවක් කෙටි කරලා කියනවනම් නමුත් අපි දැන් Apple සමාගම ගැන කතා කරද්දී ස්ටීව් වොස්නියක්ව කාටවත් මතක් වෙන්නේ නැහැ මං හිතන්නේ. මේ අපි වගේ පිස්සොන්ට ඉන්න මේවා ගැන හොයපු මේ පැත්තට ආසයි හොයපුවාට ඇරෙන්නේ. නමුත් ස්ටීව් වොස්නියක්ව මතක් වෙනවා වෙනකොට ස්ටීව් ජොබ්ස් තමයි අපිට මතක් කරන්නේ. ස්ටීව් ජොබ්ස් තමයි මේක ඉනෝවේෂන් එකක් බවට පත් කරේ. ඔය අලෙවිකරණය කියන කොටස එයා තමයි ලොකුවටම කරේ ඇත්තටම. ස්ටීව් ජොබ්ස් මතක් වෙද්දි කාටවත් සමහරට හිතෙන්නේ නැතිනම් පුළුවන් එයා හොඳ සේල්ස්මන් කෙනෙක් කියලා. නමුත් එයා ඊටාම හොඳ සේල්ස්මන් කෙනෙක්. හොඳට එයාගේ ඒ අයිඩියා එක එයා අලෙවි කරා. ඉතින් ඔව් බලපානවා. හැබැයි ඔයා හිතන්න මට ලංකාවේ උදාහරණ ගන්න පුළුවන්. නමුත් ගැටලුවක් තියෙන හින්දා මම ගන්න නැහැ. නමුත් මම උදාහරණයක් කියන්නම්. සමහරට ඕගොල්ලෝ හිතලා බලන්න මේක ප්‍රොඩක්ට්ස් ඕගොල්ලෝ ගාවත් ඇති. සමහර ලාවට අලෙවිකරණය උපරිමයට කරලා තිනවා. පෝස්ටර්ස් ගහලා ඒ ප්‍රොඩක්ට් එක ආපු ගමන් අරන් පාවිච්චි කරලා තිනවා. මම එහෙම කරලා තිනවා ගොඩක් ප්‍රොඩක්ට්ස්. ලංකාවෙත් ගොඩක් තිබිලා තිනවා. පෝස්ටර්ස් ගහලා ගරිල්ලා මාකටිං කරලා ලොකුවට මේවා කරලා ප්‍රොඩක්ට් එක ලොන්ච් කරනකොට ඔන්න ගිහිල්ලා හෝ ගාලා අරගෙන කෑමක් කියමු කාලා බලන්න. මම මේ කෑමක් ගැන විශේෂයෙන් කියන්නේ මගේ මතකේ තියෙන මම මොකක්ද කියලා කියන්නේ. කාලා බැලුවා එක සැරේ කෑවේ එතනින් පස්සේ ආයෙ කන්න හිතුන්නේ නැහැ. හරිද? එතකොට මම අර කිව්වේ ඒකයි මේ ප්‍රොඩක්ට් එක මොකද්ද මේ ඔයා ගේන ඉන්වෙන්ෂන් එක මොකද්ද කියන එක ඒකේ ඵලදායීතාවය ඒකේ වැදගත්කම කියන එක ලොකුවට බලපානවා. ඒකට මූලිකව ફોකස් කරන්න. අලෙවිකරණය කියන එක සෙකන්ඩරි ස්ටෙප් එකක් වැදගත්. අතිශයින් වැදගත්. නමුත් ඒක දෙවෙනි කාරණයක්. හරි සර්. ඊළඟට නැවතත් ප්‍රශ්නයක් ඔබතුමාට යොමු වෙ තිබෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ප්‍රශ්නය තමයි what are the best resources to get a good knowledge to boost creativity to be a good innovative thinker and a creator? හොඳයි. එතනදී ඒක දැන් රිසෝස් එකක් හරහා ඔයාට මම හිතන්නේ ක්‍රියේටිව් වෙන්න පුළුවන් කියලා. ඒක එහෙමම නෙමෙයි වැඩ කරන්නේ. ඒක මෙන්න මේ වගේ හිතන්නකෝ. රිසෝසස් වලින් තමයි ඔයාගේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන data ටික ෆිල් වෙලා තියෙන්නේ. කොහොමද එක එක දේවල් කරන්නේ කියලා අදහස් ටිකක් ඔයාට තියෙනවා. හැබැයි ඒ තියෙන දේවල් වලින් අලුත් විදිහකට හිතනවා කියන එක ඔයා විසින් කාලයක් අරගෙන කල්පනා කරලා කරන්න ඕන දෙයක්. ඒක දැන් ඔන්න ඕක තමයි මේකේ බොහොම චැලෙන්ජින්ම කොටස කියලා මට හිතෙනවා. මොකද දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා මේ සමහර ග්‍රේට් ඉන්වෙන්ටර්ස්ලාට ඒ ඉන්වෙන්ෂන් එකක් කරන්නේ අයිඩියා එක පත්තු වෙච්ච මොහොත ගැන අපි හැම වෙලේම කතා කරාට ඒගොල්ලෝ ඒක ගැන කාලයක් හිතමින් තමයි ඉන්නේ. අවුරුදු සමහරට 5-10ක් හිතමින් එහෙට මෙහෙට තරවෙමින් විවිධ දේවල් කල්පනා කරමින් දත්ත රටන් අඳිමින් මේ අලුත් දෙයක් නිර්මාණය කරන්න අලුත් අදහසක් ගෙන උත්සාහ කරන ගමන් තමයි එකපාරට ඔක පත් වෙන්නේ. ඉතින් පත්තු වෙන එක අපිට පොතක් කියවලා හරි රිසෝස් එකක් බලලා හරි කරන්න හරි අමාරුයි. නමුත් මම කියන්නේ පත්තු වෙන්න අවශ්‍ය පෝෂණය දාලා තියන්න. එතකොට දාලා තියන්න මේ වගේ මේවා ගැන කල්පනාවෙන් ඉන්න. ඒකයි මම මේක පටන් ගන්න ඕන. ඔයාගේ ජීවිතේ හෝ ඔයා ඉන්න ගමේ හෝ ඔයා ඉන්න නගරේ හෝ ඔයා ඉන්න රටේ හෝ තියෙන යම්කිසි දෙයක් වෙනස් කරන්න, යම්කිසි දෙයක් ධනාත්මකව වෙනස් කරන්න, මිනිස්සුන්ගේ ජීවිතවලට වැදගත් ධනාත්මක වැලියු එකක් ඇඩ් කරන්න ඔයාට ආසාවක් තියෙනවා නම් ඒ ආසාවත් එක්ක ඔයා හැප්පෙමින් ඉන්නකොට ඒක ඔයාට ඉබේම එයි. ඒ වෙනකොට ඒක කොහෙන්වත් අපිට පොතකින් ගන්න එහෙම නැත්නම් රිසෝස් එකකින් ගන්න හරි අමාරුයි. ඉතින් එහෙම පැත්තක් තියෙනවා. මම දන්නේ මේ ප්‍රශ්නටම උත්තරේ හරියට දුන්නද කියලා. මම හිතනවා මට දෙන්න තියෙන උත්තරේ ඒක තමයි මේ වෙලාවයි කියලා.
අපි තව ප්‍රශ්න දෙකක් බලමු ගැටලුවක් නැහැ තියෙනවා නම් අවශ්‍ය නම් නැත්නම් ඔව් සර් අද දවසේ අවසාන ප්‍රශ්නේ තමයි සර් දැන් මම යොමු කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ප්‍රශ්නය නවෝත්පාදනය දිරිගැන්වීමට ජනමාධ්‍ය සතු කාර්යභාරය කෙබඳුද අපි කරන්නේත් ඒකම තමයි නේද මේ දැන් එකතරම් වට්ටමකට අපි දැන් ජනමාධ්‍යයක් තමයි මේක පොඩි ආකාරයක නමුත් මම දැනට ඒ ප්‍රශ්නට උත්තර නොදී ඉන්නම් කියලා හිතුවා. මොකද ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්නේ. ජනමාධ්‍යයේ කාර්යභාරය මොකක්ද කියලා මම එහෙම කියන්නේ. ජනමාධ්‍යයේ කාර්යභාරය මොකක්ද කියලා තීරණය කරන්න තරම් හසල දැනුමක් මට නැහැ. මම ඒ හින්දා එහෙම එතනින් නවතින්නම් ඒක සම්බන්ධයෙන්. ඒකට දැනුම කියන්නේ මගේ පෞද්ගලික අදහස් මට තියෙන්න පුළුවන්. නමුත් ඒක ගැන කතා කරන්න මම දැනුවත් වෙලා ඉන්න ඕන මීට වඩා. ඒ වගේ දෙයක් ගැන කතා කරන්න. සහ ඒක හරීම අපි කියනවා මේ හරිම භයානක මාතෘකාවක්. ඒ නිසා ඒකට අත තියන්න කලින් මම ඊට වඩා දැනගන්න ඕනේ ඒක ගැන. මොකද ජනමාධ්‍ය මේ වෙනකොට කෙරෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව මට තියෙන අදහස මදි. අන්න ඒක මම අදහස් කරේ. දැන් ඔයා අහුවොත් මේ වෙලාවේ ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය මොනවද කරන්නේ ඒක ඉම්ප්‍රූව් වෙන්නේ කොහොමද කියලා මට ගොඩාක් කතා කරන්න පුළුවන්. නමුත් ශ්‍රී ලාංකීය මාධ්‍ය මොනවද කරන්නේ කියන එක ගැන මගේ දැනුම මදි. මොකද මම ඇත්තටම මම ඒකට එක්ස්පෝස් වෙන්නේ නැති හින්දා වැඩිය. මම ඒකයි අදහස් කරේ ඒකෙන්. මට කියන්න දා ගොඩක් තියෙනවා ජනමාධ්‍ය ගැන දල අදහසක්. නමුත් දැන් අපි කතා කරන්නේ මොකද ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ගැන වෙන්නේ නැති. අපි පොදුවේ කතා කරොත් ජනමාධ්‍ය වලින් ඇත්තටම මම හිතනවා මේ ඒ වගේ අදහස් පිළිබඳව කතිකාවතක් ඇති කිරීම පිළිබඳව හැම වෙලේම කල්පනා කරන්න ඕනේ කියන එක. දැන් ඒක යම් මට්ටමකට බටේ රටවල සිද්ධ වෙනවා යම් මට්ටමකට. හරි. අන්න ඒ වගේ ඒ කතිකාවතක් ඇති කිරීම කියන එක කරන්න. ඒකයි මේ අංශ ගොඩකින් මේකට ගහන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනික අංශයෙන් පොඩි කාලේ ඉඳන්ම දෙන්න ඕන. ඊට පස්සේ අපේ කියන්නේ අම්මා තාත්තනත් උනන්දු කරනවා නම් හොඳයි. හරියට නැස් ඉතින් හිතන්න අලුත් දෙයක් කරන්න. අලුත් පාරක් ඔයාම කපාගෙන යන්න. දැන් මම දන්න එක්තරා මගේ මිත්‍රයෙක් ඉන්නවා. එයා ලංකාවේ කැම්පින් කරන්න හරි ආස කෙනෙක්. එයා කියන්නේ එයා මේ මොනවද කියන්නේ විසිකැත්තක් අරන් තමයි කැම්පින් යන්නේ කියලා. මොකද එයා කැලේ කපලා Tamanට කැමති පාරක් හදාගෙන තැනකට ගිහිල්ලා එතන එලි කරලා තමයි කැම්ප් කරන්න කැමති කියලා. ඉතින් ඒ වගේ අන්න ඒ චින්තනය බල ගන්නවන්න, දිරි ගන්නවන්න හැම අංශයෙන්ම දායක කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් සර් අදට මෙපමණයි Q&A සැසිය. ඉතින් බොහොමත්ම ස්තුතියි ප්‍රවීණ දේශක මෘදුකාංග ඉංජිනේරු බ්‍රේන් සයිෆර් හි නිර්මාතෘ රන්දික විජේසිංහ මහතාණෙනි ඔබගේ දැනුම අපත් සමග බෙදා හදා ගැනීමට මේ වටිනා කාලය වැය කරමින් අපත් සමග සම්බන්ධ වුණාට මීළඟට G17 University Ambassador Consortium හි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනිත් කේ චතුරංග අයියා තමයි තිරසාර සංවර්ධන අභිමතාර්ථ අංක 9 යටතේ මේ ඉනෝවේෂන් සමස්ත ව්‍යාපෘතියේ සංවිධායක වශයෙන් කටයුතු කළේ. දිවාරයන් නොබලමින් තමන්ගේ පෞද්ගලික කටයුතු පසකලා මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට උපරිමයෙන් කැපවුණු පුද්ගලයෙක්. ඉතින් අයියේ ඔබටයි මේ ආරාධනාව සභාව ආමන්ත්‍රණය කරමින් ස්තුති කතාව අප හමුවේ තැබීමට. ඔව් බොහොමත්ම ස්තුතියි දස්පුනි මාව පැහැදිලිව ඇහෙනවා කියලා හිතනවා. ඔව් අයියෝ ඔයා වැහෙනවා. ඔව් ඇත්තටම මම කාලේ වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කාලය ගොඩක් ඉක්ම ගිය නිසා. ඉතින් ඇත්තටම පළමු කොටම ස්තුතිවන්ත දෙන්න ඕනේ මේ විශේෂ ආරාධනාව පිළිගෙන අධික කාර්ය බහුලත්වයේ මැද්දේ වුණත් අපි වෙනුවෙන් මේ දැනුම බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණාට අපේ මිස්ටර් රන්දික විජේසිංහ මහත්මයාට ඒ වගේම අපි ජොයින් වෙලා ඉන්න අද වැඩසටහන ජොයින් වෙලා ඉන්න හැමෝම ඇත්තටම තමන්ගේ කාර්ය බහුල වැඩත් එක්ක තමයි ජොයින් වෙලා හිටියේ. හැබැයි මේ මම හිතනවා ලොකු දැනුමක් මේකෙන් ගන්න පුළුවන් වෙන්න ඇති. ඒ වගේම අපිට මේ වැඩසටහනට අපිට මේ විදිහට සංවිධානය කරන්න මේ ප්ලැට්ෆෝම් එක නිර්මාණය කරලා අපිට මේ සහයෝගය ලබා දුන්නු G7 road rights සහ G17 වෙනුවෙන් අශාන් අයියා යසාරක්ක සහ ශමීම ඇතුලේ පිරිසට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ G17 කණ්ඩායමෙන් පුලස්ති අයියා ජනිත් මාල්ලි ඇතුළු කණ්ඩායම ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ road track සමාජය ඊළඟට බෙන්සයිම් වෙන්චර්ස් අපිට විශාල සහයෝගයක් දුන්නා මේක මේ විදිහට ඉස්සරහට අරන් එන්න. අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. ප්‍රණීත් අයියා ඇතුළු ඒ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අපිට උපසඳ අයියා ඇතුළු අපි විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධ හැමෝම
ඉතින් මේ මට හැමෝගෙම නම් වෙලා කියන්න අමාරුයි. අතරම ගොඩක් දෙනෙක් ලොකු සහයෝගයකින් විශේෂයෙන්ම රන්දික මහත්මයා මේකට සහභාගී වෙනවා කියන දැන ගැනීමත් එක්ක අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මේ කාගේ නම කියන්න බැරුණා නම් රවින්දු මහතාව මතක් කරන්න. අනිවාර්යෙන්ම ඒ වගේම ඒක තමයි අපිට මේ විශාල පිරිසකට මේක සහභාගී වෙන්න අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් වුණේ හදිසියෙ වුණත් අපිට රවින්දු පණ්ඩාරනායක මහත්මයා මේක අපිට මේ Zoom පහසුකම ලබා දෙන්න ඉදිරිපත් වීම නිසා එතුමාගේ වටිනා කාලය කැප කරා මේ වෙනුවෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ ඉනෝවේෂන් හි පළමුවන අදියර තමයි මේ අද මේ විදිහට සාර්ථක අපිට අවසන් කරන්න පුළුවන් වුණේ. කාට හරි මොනවා හරි අපහසුතාවයක් ඇති වුණා නම් ඒක පිළිබඳව සමාවිලනවා. ඉතින් අපේ ඊළඟ වැඩසටහන පිළිබඳව අපිට යම් කිසි දැනුවත් කිරීමක් අද ලැබුණා. තවදුරටත් විස්තර දැනගන්න අපගේ Facebook පිටු සමග සම්බන්ධ වෙලා ඉන්න සහ WhatsApp group සමග. ඉතින් බොහොම ස්තුතියි අද ජොයින් මේ වැඩසටහනට ශක්තියක් වෙච්ච වචනකින් හරි ශක්තියක් වෙච්ච ඊළඟට මේ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් අපේ අද මොඩරේටර් දසුනි බොහොම අපූර්වට මේක මෙහෙවුවා. ඉතින් එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි අයියේ. ඉතින් එහෙනම් මෙතකින් මෙම පළවෙනි අධ්‍යයනය මෙම වැඩසටහනේ පළවෙනි අධ්‍යයනය අපි නිමා කිරීමට සූදානම්. මේ සඳහා සහභාගී වී සම්පූර්ණ කාල වේලාවම අපත් සමග රැඳී සිටි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.